කම්පල්සරි මොඩියුල් එකේ තියෙනවා ප්‍රධාන සෙක්ෂන් 6ක් අලුත් සිලබස් එකේ දාලා. මම හිතනවා ඔයාලට ඒක ගැන දාලා අයිඩියා එකක් ඇති. ඒකේ දැන් කලින් නම් ඕකේ පාඩම් 10ක් විතර තිබුණා. නමුත් ඔය පස්සේ ආපු සිලබස් එකේ ඒක චුට්ටක් රිවයිස් කරලා ඒකේ තිබුණු කොම්පොනන්ට් හෙට මෙහෙට කරලා සමහර කොටස් අයින් කරලා තියෙනවා. දැන් විශේෂයෙන් ඕකේ database security සහ operating system security කියන කොම්පොනන්ට් දෙකම අයින් කරලා තියෙන්නේ. program security කියන එකක් නැහැ. ඇඩ් කරලා තියෙන්නේ general cryptography කියන මාතෘකාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් crypto system එකක් කියන්නේ මොකක්ද, මොනවද algorithm තියෙන්නේ අපි encryption සහ decryption වලට පාවිච්චි කරන. අනිත් එක මේ ඔයාලා දන්නවා දැන් ඔය Kirchhoff rules වලට අනුව දැන් ඔක්කොම නම් මෙතන මතක් කරන්න අමාරුයි. මම ફોකස් කරන්නේ network security වලට අදාළ සහ මොනවා හරි මාතෘකාවක් වෙන එකකින් ආවොත් ඒ ගැන පොඩි explanation එකක් දෙන්නම්. දැන් ඔයාලා මම හිතන්නේ මේ විදිහේ පාඩම් කීපයක් කරලත් ඇතිනේ. ඒතර network security අනිත් එක මේ මම කතා කරන්න ගිය key management සම්බන්ධයෙන් දැන් අපි දන්නවනේ security ගැන කතා කරද්දී විශේෂයෙන්ම එන මාතෘකාවක් තමයි මේ ඇල්ගොරිතම් එකක් සහ කී එකක්. මොකද දැන් අර සිකියුරිටි වල රූල්ස් වල අපිට කියනවානේ ඇල්ගොරිතම් එක සිකියුර් කළ යුතු නැහැ කියලා. මොකද ඇල්ගොරිතම් එක සිකියුර් කරන එක තමයි මුල්ම කාලේ තිබුණු කාරණේ. නමුත් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඇල්ගොරිතම් එකක් සිකියුර් කරාම අපිට කියන්න බෑ ඒ ඇල්ගොරිතම් එක පර්ෆෙක්ට් එකක්ද නැද්ද. ඒකේ තියෙන සිකියුරිටි හෝල්ස් මොනවද, බී හෝල්ස් නැත්නම් අපි කෙනකට හනි පොට්ස් කියලා මේවා මොනවද කියලා හොයාගන්න විදියක් නැහැ. නිසා සයින්ටිස්ට්ලා කිව්වා මේක ලෝකෙට ඕපන් කරන්න. ඇල්ගොරිතම් එක මොකක්ද කියලා හයිඩ් කරන එකේ තේරුමක් නැහැ කියලා. නමුත් ඉතින් ඔයාලට තේරෙනවා එතන ඇල්ගොරිතම් එක එළියට හයිඩ් කරාම මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇල්ගොරිතම් එක වෙල් නෝන් නම් ඉතින් එන්ක්‍රිප්ට් කරලා තේරුමක් නැහැ. මොකද හැමෝම ඇල්ගොරිතම් එක දන්න නිසා ඒක ඩික්‍රිප්ට් කරගන්න ලේසි. ඒ නිසා තමයි මෙන්න මේ key management කියලා concept එකක් ලෝකෙට ආවේ. එතකොට දැන් අපේ encryption නැත්නම් crypto system එකක් සම්බන්ධ වෙනවා ප්‍රධාන component දෙකකින්. එකක් තමයි අදාළ ඇල්ගොරිතම් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒකට ගැලපෙන key එකක් තියෙනවා. ඉතින් දැන් අපිට personally මේ key එකක් manage කරගන්න එක ලොකු අමාරුවක් නෑ. මොකද එක key එකයිනේ. හැබැයි අපි world wide වශයෙන් key manage කරන්න ගියාම එතන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඔය key management නැත්නම් අපි ඔයාලා කතා කරලත් ඇති සමහරට public key infrastructure PKI කියන system එකක් දාලා ලෝකේ යම්කිසි ක්‍රමවේදයක් හදලා තියෙනවා key management ක්‍රියාවලිය සම්බන්ධයෙන්. හරි? එතකොට ඔයාලගේ ඔය පළවෙනි පාඩම් 3 introduction to information security ඊළඟට crypto system කියන්නේ මොනවද? ඔයාලා දන්නවා මේ දැන් encryption සහ decryption කියලා terms දෙකක් තියෙනවා. මේකේ තියෙන common term එකේ මේ දෙකම එකතුවට තමයි අපි crypto system එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් cryptography කියලා කියනවා. ඔය ලොකුවට කතා කරන්න නම් අමාරු මේ වෙලාවේ ඒක. ඔය cryptography වලට උඩින් තමයි cryptology කියලා තියෙන්නේ. cryptology කියන මාතෘකාව තමයි cryptography සහ crypto analysis කියලා ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. හරි ඒකෙන් ඔය එක කොටසක් තමයි අපිට කතා කරන්න තියෙන මේ cryptography කියන කාරණේ. හරි. ඒතර මෙතන ප්‍රධාන මාතෘකා තුනක් ඔයාලට අඳුර ගන්න පුළුවන් security වල introduction එකක් ඊළඟට crypto system කියන්නේ මොනවද? ඔයාලා algorithm ගණනාවක් කතා කරලා ඇති මේ වෙද්දී. ඒ වලින් සමහර ඒවා mathematical base ඒවා ගණනුත් හදලා ඇති. අනිත් එක key management මම දන්නේ නැහැ කොහොමද ඒක කතා කරලාද නැද්ද කියලා. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ අලුත් සිලබස් එකට අදාළව තියෙන ප්‍රධාන ටොපික් දෙකක්. පළවෙනි එක තමයි network security අනිත් එක internet security. ඒ ඇත්තටම මේ ලොකු ලොජිකල් අර්ථයක් නැහැ. ඉතින් කැම්පස් එකකින් එහෙම දෙකකට කඩලා තිබුණා. නමුත් decomposition rule යටතේ ඒක ගැටලුවක් නැහැ. network security වලට යටතේ අපි කතා කරන්න තියෙන ප්‍රධාන component හතරක්. ඉස්සෙල්ලාම මේ network එකක ඇයි security අපි මෙච්චර ස්පෙෂලි කතා කරන්නේ? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? මොනවද security issues? ඊළඟට network වලට එන්න පුළුවන් threats මොනවද? දැන් ඔයාලා දන්නා ලෝකෙ මේ threats කියන ඒවා අපිට network වලට කියලා සමහර ඒවා ස්පෙෂලායිස් කරන්න පුළුවන්. සමහර ඒවා එහෙම ස්පෙෂලායිස් කරන්න බෑ. සමහර threats තියෙනවා network වලට attack වෙන්නත් පුළුවන්, standalone machines වලට attack වෙන්නත් පුළුවන්. නමුත් දැන් ඔය අපි මෙතෙන්දි විශේෂයෙන් කතා කරනවා මේ network වලට ස්පෙෂලි මොනවද threats බලපානවා නම් බලපාන්නේ කියලා. හරි. ඉතින් දැන් threats බලපානවනේ. අපි ඒක පැහැදිලිව දන්නවා. ඔයාලා කොහොමත් ඔය semester 4 network වල එහෙම නැත්නම් semester 1 CS වල ඔය තන් කීපයකදීම කතා කරලා තියෙනවා stand alone system එකකට වඩා. ඒ කියන්නේ කිසිම component එකකට connected නොවන isolate machine එකකට වඩා connected අවස්ථාවක තියෙන security vulnerability ඉතාම වැඩි. එහෙම නැත්නම් threat ප්‍රමාණය ඉතා වැඩි. හරි. ඒ නිසා අපි කොහොමද දන්න එකක් නේ.
ඒ නිසා ඉතින් threads වැඩි නම් කරන්න තියෙන්නේ ඒකට යම්කිසි ක්‍රමවේදයක් apply කරන්න වෙනවා threads ටිකෙන් අපි කොහොමද safeguard වෙන්නේ කියන එක කතා කරද්දී. ඒ නිසා අපි මේකේ කතා කරනවා security protocols මොනවද අපිට ඕකට උදව් වෙන කියලා. හරි ඊළඟට අපි enterprise level network ගත්තාම intrusion detection කියලා මාතෘකාවක් කතා කරන්න තියෙනවා. intrusion detection එකක් කියලා කියන්නේ දැන් හිතන්නකෝ enterprise level network එකක network admin කෙනෙක් හිටියා වුණාට එයාට බැහැ 24/7 පැය 24 මේ දවස් 7ම ඔයා වෙලා ඉන්න network එකට කවුද එන්නේ මොනවද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. එතකොට ඒකට යම්කිසි automated process එකක් අපිට තියෙන්න ඕන. කොහොමද intruder කෙනෙක්ව detect කරගන්නේ මොනවද එයාගෙන් prevent වෙන්න තියෙන ටෙක්නික් මෙන්න මේ වගේ කරුණු. ඉතින් ඒවට තියෙනවා heuristic base, analysis base කියලා ඔය intrusion prevention system, detection system අපිට සරලව කියනවා IDS, IPS. ඔක මේ note එකේ ඔය component එක add කරලා නැහැ. ඕකේ මේ note එකේ අගහරියේ අපි එහෙම පොඩි components කීපයක් කතා කරනවා. හරි එතකොට පරණ සිලබස් එකේ ඇත්තට මේ දෙක තිබුණ එකට මේ ඉන්ටර්නෙට් සිකියුරිටි යටතේ කතා කරන්න තියෙන විශේෂයෙන්ම වෙබ් මොනවද ඊමේල් සිකියුරිටි කියන කාරණේ. ඊමේල් එකක් ඔයාලා දැනටත් අහලා තියෙන වචන තියෙනවා මයිමි කියලා ටෙක්නික් එකක් තියෙනවා එන්කෝඩින් ටෙක්නික් එකක්. ඒක අපි සිකියුරිටි පැත්තට ඒක ආපුවම කියනවා SMIME සිකියුරිටි මයිමි කියලා කියනවා ඒ එන්ක්‍රිප්ෂන් සහ ඩික්‍රිප්ෂන් වලට අදාළ ඇටැච්මන්ට් යවද්දී. ඊළඟට PK7 මේ වගේ කීපයක් තියෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන්ම මේ ඊමේල් සිකියුරිටි කියන කොම්පොනන්ට් එක යටතේ. ඕකේ ඇත්තටම ඊමේල් සිකියුරිටි විතරක් නෙමෙයි කතා කරන්න තියෙන තව කීපයක් කතා කරන්න තියෙනවා. ඕකේ විශේෂයෙන්ම විභාග ප්‍රශ්නත් එක්ක ගත්තාම වැඩිපුරම ඒගොල්ලෝ ප්‍රශ්න අහන සහ ටිකක් අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ඊමේල් සිකියුරිටි කියන එක. ඊට අමතරව තව කීපෙකුත් ඕකේ තියෙනවා. හරි. මේකේ 4 සහ 5 පාඩම් වල අපි දැන් ඔයාලා දන්නවා මේ පහුගිය කාලේ අලුත් සිලබස් එකට අනුව 2000 අපි හිතමුකෝ 17 18 19 වගේ ගත්තොත් 18 විතර තමයි ඔක අප්ඩේට් එකක් ගියේ 18 19 මෙන්න මේ පේපර්ස් තුන කතා කරද්දී විශේෂයෙන්ම ඔයාලගේ 30% ලකුණු පේපර් එකේ හෝල්ඩ් වෙනවා මෙන්න මේ පාඩම් දෙක මත network security සහ internet security කියන කාරණේ සම්බන්ධයෙන්. හරි ඒක තමයි ඔක දැන් ඇනලයිස් කරමු සාමාන්‍ය ඇවරේජ් වගේ දාලා තියෙන්නේ. ඒ නිසා මේ දෙක කරගන්න එක වටිනවා 30%ක් නේ. ඒ ටික ලොකු අමාරුවකුත් නෑ. pure theory question තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඒ නිසා අපි මේක බොහොම සරලව කතා කරමු මේක මොනවද තියෙන්නේ කියලා. හරි. ඕනවා. හෙලෝ. ඕනවා. ආහා. right මම බලන්න. right. හරි. හරි. හරි අපි බලමු මොනවද මේක තියෙන්නේ කියලා. මේකේ මේ මම ප්‍රධාන කොම්පොනන්ට් කීපයක් ඔයාලට ඔත් එක කතා කරනවා සිලබස් එකට අමතරව ඇඩ් කරපු කොම්පොනන්ට් කීපෙකුත් තියෙනවා. ඉස්සලාම ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගමු මේ network security කියන්නේ මොකක්ද මොනවද network security වල අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන්. හරි. ඊළඟට මේකේ ඕවරල් view එක දාලා තියෙනවා ඔයාලට මොනවද මේ ලෙසන් එකේ කතා කරන්න තියෙන්නේ කියලා. network වල threats මෙතනින් ඔයාලා සමහර ඒවා අහලා තියෙනවා වෙන්නත් පුළුවන් අහලා නැතිව වෙන්නත් පුළුවන්. අපි එක එක පස්සේ කතා කරමු මොනවද මේ කියලා. විශේෂයෙන් මේ denial of service DOS attack එහෙම නැත්නම් DDoS attack man in the middle attack වගේ දේවල් password attack SQL injection වගේ ඒවා ඔයාලා සමහර විට මේ විදිහේ නිකන් ආසන්න වශයෙන් දැනුමක් තියෙනවා වෙන්නත් පුළුවන් අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඊළඟට network security protocol කියන එක මේක ඊටාම වැදගත් කොටසක්. මේකේ අපිට විශේෂයෙන්ම තියෙනවා මෙන්න මේවා කතා කරන්න. දැන් ඔයාලා දන්නවා network එකක node එකක් එහෙම නැත්නම් machine එකක් ඕනම equipment එකක් අඳුරගන්න අපි පාවිච්චි කරන primary key එක. එහෙම නැත්නම් element එක තමයි internet protocol නැත්නම් IP කියලා කියන්නේ. ඒක ඔයාලා මේ වෙනකොට දන්න කාරණයක්. අපි IP එක නම්බර් එකකින් එහෙම නැත්නම් අංකයකින් අයිඩෙන්ටිෆයි කළාට නැත්නම් රිප්‍රසන්ට් කළාට ඇත්තටම මේ
IP එක කියලා කියන්නේ නිකන් just number එකක් නෙමෙයි. ඔයාලා දන්න එකක් නේ. IP is a set of protocol and set of instruction. The one of those instruction among them the one factor is only number. ඉතින් අපි මේ number එක තමයි සාමාන්‍යයෙන් මේ machine එක ගනුදෙනු කරද්දී පාවිච්චි කරන්නේ. නමුත් ඇත්තටම IP කියලා කියන්නේ number එකක් එක්ක තියෙන තවත් instruction set එකක්. ඒක දැන් අපිට මේ security module එකේ ඇත්තටම IP packet header එක කියන එක මොකක්ද කියලා වැදගත් වෙන්නේ නැහැ. අපිට ඒක කොහොමද එන්ක්‍රිප්ට් වෙන්නේ කියන එක විතරයි මෙතෙන්දී අපිට කතා කරන්න තියෙන. ඒක semester 4 වල network වල නම් ඔය කතා කරනවා IP version 4 සහ 6 වල header format සම්බන්ධයෙන්. IP ගැන කතා කරද්දිම අපිට කතා කරන්න තියෙන ඉතාල වැදගත් මාතෘකාවක් තමයි පුතා මේ VPN virtual private network කියන එක. මම හිතන්නේ මේකේ තියෙන ගොඩක් කරුණු මේ අපි ජීවිතේ පළවෙනි පාරට අහනවා නම් වෙන්න බෑ. මොකද VPN කියන එකත් අපි කලින් semesters කීපයක පොඩ කතා කරලා තියෙනවා. VPN හදන්න ඉතින් ක්‍රම කීපයක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මොනවද කියලා. මේක ඇත්තටම කැම්පස් එකෙන් දීලා තියෙන විදිහට practical implementation ඕනේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන practical does not required කියලා. නමුත් ඉතින් මේවල practical තිබුණා නම් understandability ටිකක් වැඩි කියලා හිතෙනවා. නමුත් ඉතින් මේවල practical එහෙම සරලවත් අපිට demonstrate කරගන්න අමාරුයි. මොකද network security වලට ලොකු infrastructure එකක් ඇතුලේ තමයි virtually කරත් ඔය ටික කරන්න වෙන්නේ. හරි. ඊළඟට මේ Kerberos කියලා concept එකක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ මෑත කාලීනව මේ Microsoft product වල විශේෂයෙන්ම Microsoft server product වල key management service එකක් විදිහට තමයි Kerberos කියන එක පාවිච්චි කරන්නේ. ඊළඟට TLS නැත්නම් transport layer security ඕක කලින් අපි දන්නේ previously known as secure socket layer නැත්නම් SSL කියලා දාන ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. මේකත් security implement කිරීම සඳහා පාවිච්චි කරන එකක්. ඊළඟට secure shell විශේෂයෙන්ම ඔය proxy server සහ VPN ගැන කතා කරනකොට අපිට හම්බෙන අනිත් වැදගත් කාරණේ තමයි ඔය secure shell කියන එක. ඒකත් මේ වැදගත් component එකක් සහ protocol එකක් අපිට කතා කරන්න. ඉතින් අන්තිම එක තමයි ඔතන දැන් security ගැන කතා කරද්දී දරුවනේ මේ උඩින් කතා කරපු protocol ටික. ඒ කියන්නේ මෙතන මේ IP, ඊළඟ Kerberos, TLS වගේ දේවල් SSH කියනවා wired ද wireless ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක wired උනත් wireless උනත් ඒ protocol කියනවා application layer එක සමානයි. දැන් මොකද ඔයාලා email එකක් යවනකොට ඔයාලා ඉන්නේ wired network එකකද wireless network එකකද කියන එක අදාළ නැහැ. email program එක user දකින්න එකම විදිහට කරන procedure එක ඔක්කොම එකයි. මොකද wired ද wireless ද කියන එකෙන් වෙනස් වෙන්නේ physical layer එකේ. OSI model එකේ යටම තියෙන physical layer එකේ data transfer වෙන්නේ කොහොමද කියන එක වෙනස් වෙන එක විතරයි. හරි? නමුත් මේකේ ඔයාලා අපි කතා කළ යුතු කාරණයක් තියෙනවා. දැන් wired network එකකට සාපේක්ෂව දැන් අපි කොහොමද දන්නවා standalone product එකකට සාපේක්ෂව standalone system එකකට සාපේක්ෂව network system එකක security vulnerability වැඩි. පැහැදිලිනේ ඒක. මොකද දැන් standalone product එකක් නම් physical attack එකක් දෙන්නම වෙනවා. ඒ කියන්නේ machine එක ළඟට එන්න ඕන නේ ඒක තියෙන මොන හරි ගන්න. නමුත් network එකකට ගියාම එහෙම නෙමෙයි. ඒක remotely ඕන කෙනෙකුට access කරන්න පුළුවන්. දැන් අපි හැමෝම connect වෙලානේ තියෙන බොහොම සරලව. ඉතින් අපේ operating system වල B hole නැත්නම් honey pot වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හින්දා අපිට මේ network system එකක තියෙන ගැටලු තරමක් වැඩි standalone product එකකට වඩා. අනිත් ඊටත් එහාට ගියොත් දැන් හිතන්නකෝ guided media පාවිච්චි කරන තැනක ඒ කියන්නේ wired connection එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ මේ මොකද ඔයාලා අහලා තියෙනවා wire tapping කියලා කාරණයක් තියෙනවා. wire tapping කියලා කියන්නේ බොහොම සරලව දැන් මේ wire tapping කියන එක වැඩිපුර පාවිච්චි වෙන්නේ electric media වල fiber optic cable වල නෙමේ electric media එක ඔයාලා දන්නවා සරලවම conductor එකක් නේ තියෙන්නේ electric pulse එකක් යන්නේ. ඕකට අපි තවත් conductor එකක් කනෙක්ට් කරගත්තොත් අතරමඟදී අපිට යන wave format එක wave pattern එක ගන්න පුළුවන්. ඕක voltmeter එක කරා යවලා voltage එක බලලා ඒකට අදාළ binary pattern එක calculate කරගත්තා නම් අපිට බොහොම සරලව ඒ යන message එක ගන්න පුළුවන්. ඒ wired connection වල. wireless වල තියෙන ප්‍රශ්නේ wired වලට සාපේක්ෂව දැන් wire tapping technique එකක් apply කරන්න නම් wire එක reach කළ යුතුයි. If we are unable to get access to the wire, we are unable to tap it. We are unable to get it the information that comes through or going through the cable. But in the wireless case, easily you can understand and realize that in your practical life. If I have some kinds of device that
device can catch the wireless signal authorized if I am authorized person I will be able to access the network very easily. බොහොම simple කාරණයක් මේකනේ අපි කියන්නේ දැන් wired තියෙන එකක් නම් premises එක ඇතුලේ LAN එකක් ඇතුලේ secure. නමුත් wireless කිව්වහම LAN කියලා අපි building එකක් ඇතුලේ කිව්වට building එකෙන් එළියට waves transmit වෙනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැනේ. ඒවා නවත්තන්න අමාරුයි. ඒ නිසා ඒක transmit වෙන සීමාවෙන් ඒ diameter එකේ ඉන්න ඕන කෙනෙක්ට signal එක catch කරන එක බොහොම සරල කාරණයක්. ඒ නිසා ස්ටෑන්ඩලෝන් වලට සාපේක්ෂව නෙට්වර්ක් වල වර්නලබිලිටි තත්ත්වය වැඩි වගේම නෙට්වර්ක් වලත් වයර්ඩ් නෙට්වර්ක් වලට සාපේක්ෂව වයර්ලස් නෙට්වර්ක් වල වල්නරබිලිටි තත්ත්වය ඊට වඩා යම් අතින් වෙනස් වෙනවා. ඒක හැම විටම අපිට අඩුද වැඩිද කියන එක නෙමෙයි. ඒව අතර පොඩි වෙනස්කම් ඩිෆරන්සස් තියෙනවා. ඒ නිසා වයර්ලස් සිකියුරිටි වලට අපි විශේෂ ප්‍රොටෝකෝල් කීපයක් පාවිච්චි කරනවා. වයර්ලස් ප්‍රොටෙක්ටඩ් ඇක්සස්, Wi-Fi ප්‍රොටෙක්ටඩ් ඇක්සස් මේ වගේ කීපයක් කතා කරනවා. විශේෂයෙන්ම wireless security සඳහා ඔයාලා මේවා විශේෂයෙන් අත්දකිනවා. ගෙදර තියෙන Wi-Fi router එකට ඔයාලගේ machine එක connect කරද්දී password එකක් අහනවා නැත්නම් key එකක් අහනවා pre-shared key එකක්. ඊළඟට ඔයාලා mobile phone එකක hotspot දාලා නම් ඉන්නේ. ඒ hotspot අවස්ථාවකදී ඔයාලා machine එකත් එක්ක connect වෙනකොට key එකක් අහනවා. මේ වගේ ඔයාලා නිතර ජීවිතයේ අත්දකින කාරණා කීපයක් තමයි ඇත්තටම ඔය මේ wireless security වලදී කතා කරන්න තියෙන්නේ. මේකේ අන්තිම මාතෘකාව විදිහට දාලා තියෙනවා intruder detection and prevention. unauthorized person කෙනෙක් අපේ enterprise network එක නැත්නම් මේ වගේ system ගොඩක් වෙලාට මේ personal මට්ටමින් නම් වැඩ කරන්නේ නැහැ කවුරුත්. මොකද ඒ tool ටිකක් ගණන් සමහර tool තියෙනවා මේ බොහොම හොඳ tool. නමුත් මේ ඒවා අපිට නිකන් testing purposes සඳහාවත් ගන්න බැරි තරම් ලොකු ගාණක්. ඉතින් මේ වගේ intrusion detection සහ prevention system IDS සහ IPS වගේ දේවල් අපි විශේෂයෙන් පාවිච්චි කරන්නේ enterprise level network එක. මම ඔයාලට කලිනුත් කිව්වා දැන් යම්කිසි network එකක admin කෙනෙක් හිටියා කියලා එයාට 24/7 service එකක් දෙන්න බෑ detection සම්බන්ධයෙන්. එයා 24 service 7 available ඉන්න ඕන මොන හරි අවුලක් ගියොත් network එක down වුණොත් availability තත්ත්වේ නැති වුණොත් වගේ තැනකදී recover කරගන්න. නමුත් එයාට attention කරගෙන ඉන්න අමාරුයි මුළු පැය 24ෙම දවස් 7ම මේ කවුද මේකට එන්නේ මොනවද තියෙන traffic එක දැන් මොනවාරි intruder attack එකක් තියෙනවද නැද්ද කියලා. නිසා ඒකට automated ක්‍රමවේදයක් ඕන. ඒ නිසා එන්නේ ඒවට අපි ඒ සම්බන්ධ කාරණා මෙන්න මෙතනදි කතා කරනවා කොහොමද මේ malware attack එකක් prevent කරගන්නේ. ඔයාලා හොඳට අහලා පුරුදු මාතෘකාවක් තමයි firewall කියන්නේ. ඔක network වලදීත් අපි කතා කරන කාරණයක්. firewall වලින් මොකද කරන්නේ කියලා ඔයාලා basically idea එකක් මේ විදිහ ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් firewall එකකින් අපි ගන්න basic බලාපොරොත්තු දෙකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන එකක් තමයි incoming traffic එක. ඒ කියන්නේ එළියේ ඉඳලා ඇතුළට එන traffic එක control කරන්න පුළුවන්. අනිත් එක outgoing traffic එකත් ඕකෙම control කරගන්න පුළුවන්. ඉතින් අපේ organisation එක ඇතුළේ ඉන්න employee ලා එළියට යන්නේ මොන වගේ site වලටද, ඒගොල්ලෝ මොනවද download කරන්නේ, මොනවද ඒගොල්ලෝ access කරන IP මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඊළඟට IDS intrusion detection system සමහරවිට intruder detection system කියලා කියනවා. ඊළඟට විශේෂයෙන්ම ඔය මේ computers වල විශේෂ කොම්පෝනන්ට් අපිට දකින්න ලැබෙනවා මේ security සඳහාම භාවිතා වෙන. ඒවට අපි කියනවා HSM නැත්නම් hardware security module කියලා. මම උදාහරණයක් පෙන්නන්නම්. මම හිතන්නේ ඔයාලගේ ඔය ලැප් සාමාන්‍යයෙන් ඔය 6th generation වලින් වගේ උඩ නම් ඔයාලා විශේෂයෙන්ම අහලා තියෙනවා මෙන්න මේ device manager වලට ගියාම security platform module එකක් දාලා තියෙනවා. security device මේකට අපි කියනවා TPM chip එකක් කියලා. trusted platform module එකක් කියලා. දැන් මගේ කෙනන් තියෙන ටිකක් හරන එකක් 1.2 මම මේ ළඟදී දැකලා තියෙනවා 2.2 වගේ version ආපු ඒවා තියෙනවා. ඒකේ algorithm එකක් දාලා තියෙන්නේ trusted platform module. අනේ ඕක අපේ motherboard එකට built in එන chip එකක්. ඒකෙන් කරන දේ අපි පස්සේ කතා කරමු. මේ ඔයාලා සමහරක් විට ජීවිතේ මෙන්න මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන ඉඩ තියෙනවා. පාස්වර්ඩ් එකක් දන්නවනම් පාස්වර්ඩ් එකක් තියෙන එකක් අපිට ඕපන් කරගන්න පුළුවන්. ඒක බොහොම සරල කාරණයක්නේ. නමුත් අපි සමහර කම්පියුටර්ස් දැකලා තියෙනවා දැන් අපිට එන්ක්‍රිප්ට් කරපු hard disk එකක් හම්බ වෙනවා. එන්ක්‍රිප්ට් කරපු hard disk එකක් කියන්නේ ඒකේ data මේ අපිට එළියට ගන්න විදිහක් නැහැ. key එකක් දන්නේ නැත්නම් එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි key එක දන්නවා නම්
අපිට පුළුවන් වෙනවා මේ data ටික එළියට ගන්න. නමුත් සමහර අවස්ථා තියෙනවා අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී සමහර hard disk ඒගොල්ලෝ ගෙනත් දෙනවා මේ hard disk එකක් තියෙනවා. ඒ කියන්නේ encrypt කරපු data ටිකක් තියෙනවා. ඒගොල්ලෝ password එකක් දන්නවා. ඒත් අපිට password එක පාවිච්චි කරලා අරක open කරගන්න බෑ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඉතින් ගොඩක් අය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ දැන් අපිට algorithm එකක් තියෙනවා නම් data එකක් තියෙනවා නම් encrypt කරපු password එකක් තියෙනවා නම් නැත්නම් key එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන් වෙන්න ඕනක කරගන්න. නමුත් එහෙම බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි ටැක්ටික් ලෝකේ පාවිච්චි කරනවා. මොකද මේ ඉස්සරට සාපේක්ෂව අද කාලේ මේ සිකියුරිටි පිළිබඳව ගොඩක් අය කතා කරනවා. හේතුව ඔයාලා මේ නිවුස් වලට හරිය මේ නිතර අහලා තියෙනවා සයිබර් ඇටැක්ස් කියනවා. විවිධ ආකාරයේ ඇටැක්ස් අර විවිධ පර්පස් මත ඒවා පොලිටිකල් පර්පස් වෙන්න පුළුවන්, ටෙරිටෝරියල් පර්පස් වෙන්න පුළුවන්, මොනවා හරි පර්පසස් මත. ඉතින් විවිධ ඇටැක්ස් වර්ග අපිට ජීවිතේ ඔය ඉන්නකොට හම්බෙනවා. ඉතින් අන්න ඒ වගේ නිසා අද කාලේ ඉතින් පුළුවන් තරම් මේ සිකියුරිටි කියන එක ප්‍රයිවසි ආරක්ෂා කරන්න යූසර් ගේ තියෙන ඔයාලා දන්නවනේ අර CIA triad කියලා එකක් තියෙනවා සිකියුරිටි ගැන කතා කරද්දී confidentiality, integrity, authenticity මෙන්න මේ වගේ කීපයක්. ඒකේ මූලික ආකෘතිය තමයි CIA triad. triad කියන්නේ කූරු තුනක් තියෙන එකක්, පාද තුනක් තියෙන එකක්. ওই ටික තමයි සිකියුරිටි වල තියෙන බේසික් කොම්පොනන්ට් එක. හරි. ඉතින් මේ ඒ නිසා දැන් ඔය කම්පියුටර්ස් එක්ක විශේෂයෙන් වෙන හાર્ඩ්වෙයාර් සිකියුරිටි මොඩියුල් HSM ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම ඔයාලා දන්නවනේ ජෙනරල් ඩිග්‍රී එකක සිකියුරිටි කියන්නේ ලොකු මාතෘකාවක් ලෝකේ කතා කරන්න තියෙන. මොකද ඔයාලා මේ වෙද්දි බොහෝ විට දන්නවා ඇති මාස්ටර්ස් ඩිග්‍රී සිකියුරිටි වලින් ගොඩක් ලෝකේ තියෙනවා. ඊළඟට සයිබර් සිකියුරිටි පැත්තට වෙනම මාස්ටර්ස් ඩිග්‍රීස් තියෙනවා. ඉතින් එතකොට මේක අපි වෙනම ඩීප්ලි කතා කළ යුතු වෙනම එක්සෑම්ස් තියෙනවා. එක වෙන්ඩර්ස්ලා පවත්වන Microsoft ලගේ තියෙනවා සිකියුරිටි පැත්තට Linux තියෙනවා. ඊළඟට Cisco කම්පැනි එකේ තියෙනවා. මේ වගේ Juniper කම්පැනි එකේ වගේ ගොඩාක් සිකියුරිටි පැත්තට තියෙනවා. ඉතින් මේවා ජෙනරල් ඩිග්‍රී එකක් නිසා පුතාලා අපි මෙතන කතා කරන්නේත් ඔයාලා සාමාන්‍ය දන්න විදිහට මේවල තියෙන at a glance view එක විතරයි. මේවල තියෙන ඇතුලේ තියෙන යම් තරමකට හෝ ඩීප්ලි අපිට කතා කරන්න අවස්ථාවක් හෝ ඒක සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. හරි. ඒ නිසා මේක ඔයාලා වෙනම ස්ටඩි කරනවා නම් මම පර්සනලි කන්ටැක්ට් කරන්න. එතන මම ඔයාලට සෝස් කීපයක් දෙන්නම්. මොනවද සිකියුරිටි පැත්තෙන් ඔයාලා ඉස්සරහට යනවා නම් මොනවද අපි කතා කරන්න ඕන පැති සහ මොනවද අපි ෆලෝ කළ යුත්තේ කියලා. ජොබ් ඔපචුනිටි ගත්තාම එළියේ ඒක සැලකිය යුතු මට්ටමක ඉහළ රෑන්ක් එකක් තියෙන ජොබ්ස් තමයි සිකියුරිටි පැත්තට තියෙන්නේ. ඉතින් ওই ඩිග්‍රීසිස් වල ප්‍රයිසස් ගත්තත් තරමක් අනික් ඒවාට වඩා වැඩි. කොළඹ කැම්පස් එකට වැඩි සාමාන්‍යයෙන් ඉතින් වැඩි ඩිමාන්ඩ් එකත් එක්ක හින්දා වෙන්න ඇති කියලා හිතනවා. හරි කොහොම හරි මම හිතනවා ඔයාලට මේ ඉන්ටර්නෙට් සිකියුරිටි කියන මාතෘකාව නෙමෙයි අපි මෙතන ප්‍රධාන ෆෝකස් කරන්නේ මෙන්න මේක නෙට්වර්ක් සිකියුරිටි කියන මාතෘකාවේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා අදහසක් එන්න ඇති. මම ඔයාලට හැමදාම ඔය සෙමෙස්ටර් 1 වලදී උගන්වලා තියෙනවා නම් කියලා තියෙනවා මේ යම්කිසි ලෙසන් එකක තියෙන ඉන් ඩෙප්ත් ඩීටේල් එකක් මතක තියාගන්න එකේ මෙලෝ තේරුමක් නැහැ. අපිට මේකේ තියෙන බේසික් කොන්ටෙක්ස්ට් එක මොනවද කියලා at a glance view එකක් මතක නැත්තම් මම කියන්නේ මේක පාඩම් කරගන්න කියලා නෙමෙයි. මේක මටත් මතක නැහැ. ඒක පාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් මේක මොනවද කතා කරන්න තියෙන එක පිළිබඳව ඕරල් අයිඩියා එකක් තියාගෙන ඉන්න. හරි. එතකොට මේකේ පළවෙනි මාතෘකාව බොහොම සරල කාරණයක්. මේ අපි කතා කරමු network security ගැන පොඩි කාරණා කීපයක්. මම ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්වා කලින් කාරණයක්. security හා සම්බන්ධයෙන් ගත්තාම stand alone system එකකට වඩා networked system එකක තියෙන threats ප්‍රමාණය නැත්නම් security vulnerability තත්ත්වය ගොඩක් වැඩි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. විශේෂම පළවෙනිම හේතුව තමයි network එක insecure. නැත්නම් unsecure කියලා කියනවා. security නැති tunnel වල එහෙම නැත්නම් channel වල ඔයාලට මේ channel කියන වචනය මම හිතන්නේ confuse නැහැ කියලා හිතනවා. channel එකක් කියලා කියන්නේ අපිට cable එකක් ඇතුලේ data path කීපයක් යවන්න පුළුවන් virtually. මේකට කියනවා data channel කියලා. නැත්නම් අපිට එක කේබල් එකයි නම් එන්නේ වරකට එක data එකක් එක්කෙනෙක්ට විතරයි transfer කරගන්න පුළුවන් වෙන්නේ. ඒක efficiency less වැඩක්. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා තමයි multiplexing වගේ technique පාවිච්චි කරලා channel කියලා concept එකක් හදලා අපිට දැන් එක කේබල් එකක් කරා මේක fiber optic වුණත්, electric media එකක් වුණත්, light pulse එකක් වුණත් ඕනත් විදිහකට මේක යවා ගන්න පුළුවන්. insecure network security නැහැ. කිසිම protocol එකක් පාවිච්චි කරලා නැහැ. ඔයාලා දන්නවා අපි කතා කරන වචනයක් තියෙනවා. ඔයාලා අහලා කතා කරලා තියෙනවා plain text. pure plain text විදිහට data එහෙම transfer වෙනවා. ඉතින් බොහොම සරලව කෙනෙක්ට wire tap එකක් පාවිච්චි කරලා data එක එළියට ගන්න පුළුවන්. හරි. අනිත් එක මතක තියාගන්න මේ ගොඩක් අය මේක පරද්දලා තේරුම් ගන්නවා මේ
අපි එන්ක්‍රිප්ට් කළාම එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දැම්මා කියලා ඩේටා කාටවත් ගන්න බැරි නැත්තේ නෑ. මොකද මේ එන්ක්‍රිප්ට් කළා කියලා අපිට ඒක මූව් වෙන එක වළක්වන්න බෑ. කොපි පේස්ට් වෙන එක වළක්වන්න බෑ. මේ වගේ දේවල් තියෙනවා දැන්. එහෙම කොහොමද ඉතින් ඔයාලා දන්න කෙනෙක් ප්‍රශ්නයක් මෙහෙම අහන්න පුළුවන්. මේ සමහර සිකියුරිටි ප්‍රොටෝකෝල් අපිට තියෙනවා මේ ඒකේ ඩිවයිස් එකේ විතරයි තියන්න පුළුවන්. දැන් මම ඔයාලට ඒ විදිහට එන්ක්‍රිප්ට් කරපු ඩොකියුමන්ට් එකක් දුන්නොත් ඒක මගෙන් දෙන පෙන් එකේ විතරයි තියෙන්න පුළුවන්. ඒක ආයේ වෙන එකකට ඔයාලට කොපි පේස්ට් කරලා ගන්න බෑ. ඒ කියන්නේ අර අපි කතා කරන ඔපරේටින් සිස්ටම් ලෙවල් සිකියුරිටි වලින් ඒවල අර ප්‍රිවිලේජ් අයින් කරලා තියෙන්නේ. කොපි පේස්ට් වෙන්නේ නැහැ. ඒ වගේ ඒවා තියෙනවා. නමුත් අපි ඒව නෙමෙයි කතා කරන්නේ. මේ සාමාන්‍ය නෙට්වර්ක් එකක data යනකොට ඕක එන්ක්‍රිප්ට් කරලා තිබුණත් නැතත් data ගන්න කෙනාට wire tap එකක් පාවිච්චි කරලා බොහොම ලේසියෙන් data එළියට ගන්න පුළුවන්. එකම දේ ඔයාලා දන්නවා එන්ක්‍රිප්ට් කරාම වෙන්නේ meaningless item එකක් කියන්නේ. යාට item එක ගත්තා කියලා තේරුමක් නැහැ. ඒක meaningless. තේරුමක් නැහැනේ. ඒ නිසා කෙනෙක් යම්කිසි effort එකක් දාලා ඒ වගේ item එකක් අරන් කිසි තේරුමක් නැහැ. ඒ නිසා අපිට නෙට්වර්ක් වල කතා කරන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ඉන්සිකියුර් නෙට්වර්ක්. එතකොට දැන් මේවට කවුන්ටර් මෙෂර්ස් කතා කරන්න පුළුවන්, කවුන්ටර් පාර්ට් එකක් කතා කරන්න පුළුවන්. ඇයි මෙහෙම මේ ඉන්සිකියුර් channel තියෙන ලෝකේ. ඉතින් ඔක්කොම අපිට බැරිද secure channel පාවිච්චි කරන්න. ඒකට ඔය ප්‍රශ්නේ යම් තරමකට අඩු වෙනවනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හිතන්න මම security algorithm එකක් නම් මට එන incoming data එකක් මම කිසිවක් check කරන්නේ නැතුව එහෙමම at once මට download වෙච්ච එකම මම එහා පැත්තට forward කරනවා. එතකොට මං ළඟ පොඩි delay එකක්වත් හිටින්නේ නැහැ. මොකද මං ආපු ගමන් data එක එහා පැත්තට pass කරා. නමුත් මෙතනින් යන හැම කෙනෙක්ම මම check කරලා නම් යවන්නේ එතන delay එකක් තියෙනවා. ඒ නිසා security ඕන වුණාට අනවශ්‍ය ලෙස security පාවිච්චි කිරීමේ කිසි තේරුමක් නැහැ. බොහොම සරල උදාහරණයක් අපි රුපියල් 10ක් පරිස්සම් කරන්න ලක්ෂ 10ක සේප්පුවක් ගෙනල්ලා තියාගත්තා කියලා තේරුමක් නැහැ. මොකද ඒ දරන effort එක ඒකෙන් ආරක්ෂා වෙන එක ඇත්ත. නමුත් ඒක cost beneficial නැහැ. පාඩුයිනේ වැඩේ. ඒ නිසා හැමතැනම security tunnel එහෙම නැත්නම් channel භාවිතා කරන්නේ නැහැ. මොකද ඔයාලා ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට දැකලා තියෙනවා IPS IP security වලිනුත් සමහර ඒවත් HTTPS කියලා තියෙනවා. සමහර ඒවා නිකම්ම HTTP කියලා පටන් ගන්නවා. දැන් ඔය ගොඩ කාලයකට කලින් අපි ගොඩ කාලයකට කියන්නේ දැන්ට අවුරුදු 7කට 8කට කලින් ඕක ඔබ්සර්වේෂන් එකක් කරලා තිබුණා නම් බොහෝ විට තිබ්බේ HTTP. අපි user name password එකක් type කරද්දී එහෙම නැත්නම් credit card details enter කරද්දී online transaction එකක් කරන්න යද්දී මෙන්න මේ වගේ තැනකදී තමයි අපි observe කරලා තිබ්බනම් අර අපිට මොනවාද මේ බලාගන්න පුළුවන් උඩ URL එකේ ඕකේ HTTP කියන එක HTTPS වෙලා තියෙනවා. නමුත් ඉතින් අද කාලේ වෙනකොට machines වල performances network වල තියෙන enhancement එක ඔය performance කියන එකත් ඉතින් ලොකු issue එකක් නෑ ලෝකෙට. එහෙම කියලා හැමතැනම මේවා පාවිච්චි කරන්නෙත් නෑ වැඩක් නැති නිසා. ඒ නිසා ඉතින් අද නම් අපි ගොඩක් දකින්නකොට ඔය HTTPS පාවිච්චි වෙනවා දකින්න තියෙනවා. හරි. අපි ඒ ටික කතා කරමු වෙබ් සිකියුරිටි පැත්තට ගියාම මේව මොනවද අපිට හම්බෙන්නේ කියලා. අනිත් එක network system එක අපිට එන ඊළඟ threat එක තමයි අපි දන්නේ නැති users ලා තමයි එලියෙන් කනෙක්ට් වෙන්නේ. අපි දන්නේ ඒගොල්ලෝ මොකට එනවද? සමහර system තියෙනවා open system, open standard. එතකොට ඕන කෙනෙක්ට ඒක access කරන්න පුළුවන්. දැන් උදාහරණයක් Wikipedia. institution site එකක්. මේවා යම් audience එකකට කියලා lock කරලා privilege දීලා නැහැ. all open ඕන කෙනෙක්ට යන්න පුළුවන්. නමුත් දැන් email service එකක් වගේ ගත්තාම එහෙම all open නැහැනේ. අපිට credentials okay නම් අපේ username password හරි නම් විතරක් අපිට access කරන්න පුළුවන්. නමුත් අර වගේ open resources ලෝකේ ඕන තරම් තියෙනවා. අපි private සමහර වෙලාවට විශේෂයෙන්ම ඔය torrent site වල පිරුම් ළමයින් නිතර download කරනවා මේවා. ඉතින් ඔය torrent site open අපෙන් අහන්නේ නැහැ username password එක account එකක් හදන්න කියන්නේ. ඒ නිසා මේ වගේ resources ලෝකේ ගොඩාක් පාවිච්චි වෙනවා. එතකොට මේවට කවුද access කරන්නේ මොන purpose එකකින් access කරනවද? ඒවා මොකුත් දන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම කතා කළ යුතු කාරණයක් තියෙනවා. මොනවාද මේ unknown users ලා සම්බන්ධයෙන්. හරි. ඔය ටික තමයි ඉතින් network වල තියෙන ප්‍රධාන background එකේ ඕවලා තියෙන ප්‍රශ්න. ඊළඟට දැන් ඕවා ගැන මම ලොකු deeply විස්තරයක් ඔයාලට දෙන්න යන්නෙත් නෑ. ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයෙන් දෙන්නම්. නැත්නම් අපිට මේක මාතෘකාවකුත් සෑහෙනලා කතා කරන්න පුළුවන්. දැන් අපිට තියෙන resources තුත් limit එකක් තියෙනවානේ. ඒ නිසා විභාගයට අවශ්‍ය ටික විතරක් සරලව focus කරලා දෙන්නම්. උතල threats වර්ග දෙකක් අපිට network එක අඳුර ගන්න පුළුවන්. සමහර threats
නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න අයගෙන් හිතන්න දැන් අපි කට්ටිය එකතු වෙලා එකම බිල්ඩින් එකක් ඇතුලේ නෙට්වර්ක් එකක් හැදුවා නම් ඒකට අපි කියනවා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. මේක අපි එළියත් එක්ක කනෙක්ට් කරා නම් රවුටර් එකක් හරි නෙට්වර්ක් ඇඩ්‍රස් ට්‍රාන්ස්ලේෂන් බොක්ස් එකක් බොක්ස් එකක් පාවිච්චි කරලා ත්‍රෙඩ්ස් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ඩොමේන් දෙකක් ඔයාලට එතන පේනවා. එකක් තමයි within the building. building එකේ ඇතුළේ ඉන්න කෙනෙක්ම ත්‍රෙඩ් එකක් වෙන්න පුළුවන්. building එකට එළියෙන් ඉන්න කෙනෙක් outsider කෙනෙක් ත්‍රෙඩ් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම සරලයි අපිට ත්‍රෙඩ් වර්ග දෙකක් ක්ලාසිෆයි කරන්න පුළුවන්. එකක් තමයි internal threats අනිත් එක external threats. දැන් අපිට සාමාන්‍යයෙන් බැලුවමට හිතෙනවා internal threats වලට සාපේක්ෂව මේ external threats වැඩිද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ vulnerability තත්ත්වය වැඩිද දන්නේ නැහැ. මොකද එළිය කියන්නේ ගොඩාක් crowd එකක් ඉන්න තැනක්. ඒ නිසා එන්න පුළුවන් threats ප්‍රමාණය වැඩි කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි analysis data research data ගත්තාම ලෝකේ තියෙන internal threats ප්‍රමාණය වැඩි external threat වලට වඩා. වැඩි කියන එකේ තේරුම මේ internal threats වල තියෙන භයානකකම වැඩි. effect එක වැඩි external වලට වඩා. ඇයි? බොහොම සරල හේතුවක් තියෙන්නේ. අපි හැමෝම අපේ කම්පැනි ඇතුලේ තියෙන infrastructure එක කොයි වගේද? ඒ ගැන දාලා අයිඩියා එකක් තියෙනවා අපිට. at a glance okay එකක්. අදහසක් තියෙනවා අපිට මේකේ මොනවද පාවිච්චි කරන encryption standard, කොහෙද servers තියෙන්නේ, ඒවට physically achieve කරන්නේ කොහොමද, admin ගේ admin කවුද, password එක නොදැන ගන්නව වෙන්න පුළුවන් අපි admin ගේ. නමුත් ඉතින් ඔයාලා දන්නවා අද කාලේ ඔය password protection කියන එකත් හරි අමාරු කාරණයක්. ඒකන සරල හේතුවක් කියන්නම්. ගොඩක් කම්පැනි closed circuit television වලින් cover කරනවා. අපි කියන්නේ CCTV කියලා closed circuit television එළියට යන්නේ නැහැ. අපි building එක ඇතුලේ අපිට secured නැද්ද කියලා බලලා online එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි නිතර නිතර password එකක් කොහේ හරි තැනක type කරනවා නම් එතනට focus කරලා කැමරාවක් තියනවා නම් ඔයාලට පැහැදිලි වෙනවා මේ password එක කාටවත් කිව්වේ නැහැ කියලා කිසි තේරුමක් වෙන්නේ නැහැ. මම කියන්නේ එහෙම කම්පැනි වල එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට මේ network වලදී උපදෙස් දෙනවා සාමාන්‍යයෙන් ඔය password change කරන තැන් කතා කරන්න පුළුවන්නේ. password change කරන තැන් එකක් තමයි දැන් අපේ password එක වෙන කවුරු හරි දන්නවා කියලා අපිට හිතෙනවා නම් අපිට change කරන්න පුළුවන්. අපිට හිතෙනවා මේ වෙලාවේ security threat එකක් කම්පැනි එකට තියෙනවා network එකට තියෙනවා කියලා අපිට ඒත් පුළුවන් admin ට පුළුවන් password එක මම මේ කතා කරන්නේ personal computer එකේ තියෙන තමන්ගේ password එක ගැන විතරක් නෙමෙයි විශේෂයෙන්ම කතා කරන්නේ enterprise network එකක තියෙන කාරණේ සම්බන්ධයෙන්. ඊළඟට ඔය මුකුත් නැත අපිට security issue එකකුත් නැහැ. තව එකක් තමයි අපේ කලින් ඉන්න කම්පැනි එකේ IT admin කෙනෙක් වෙන කම්පැනි එකකට යනවා. එහෙම නැත්නම් එයා ජොබ් එකෙන් අයින් වෙලා යනවා. මේ වගේ අවස්ථාවකත් එයා ගැන අපි සැක කරලා හෝ එහෙම සස්පෙක්ට් එකකින් හෝ එහෙම අදහසකින් නෙමෙයි. නමුත් best practice වල අපි කතා කරනවා ඒ වගේ තැනකත් ඕකටත් හොඳයි advisable password එක change කරන එක. ඒ මොකක්වත් නැතත් ඒ මොන හේතුවක් ඔක නොඋනත් randomly යම් කාලයකට සැරයක් password එක change කරන්න කියලා කියනවා. ඔයාලා ඔක දැකලා තියෙනවා මේ විශේෂයෙන්ම web services වලත් ඊමේල් එකකට කාලයකට පස්සේ log වෙනවා නම් එයාලා වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඒ ඔයාමද කියලා බලන්න. දැන් ඔයාගේ යූසර් නේම් එකත් ගහලා ඔයාගේ පාස්වර්ඩ් එකත් ගහලා ඒත් ඔයාගෙන් වෙරිෆිකේෂන් එකක් සමහරකට OTP කෝඩ් එකක් යනවා. OTP කෝඩ් කියන එක දැකලා ඇති. මොබයිල් ෆෝන් වලට නිතර එනවා ඔය ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එහෙම කරද්දි one time password එකපාරයි යම් තප්පර ගානකට ජෙනරේට් කරපු රැන්ඩම් පාස්වර්ඩ් එකක් ඔයාට එනවා. ඒක OTP කෝඩ් එකක් කියලා කියන්නේ one time password එකක්. එතකොට මෙන්න මේ වගේ ඒවා අපි කොහොමත් ළමයි ටිකක් ඇඩ්වයිසබල් මේ ලෙසන් එක පටන් ගන්න කලින් චුට්ටක් ජොයින් වෙන්න. නැත්නම් අපිට හැම වෙලේම මේ ඉන්ටරප්ෂන් එකක් තියෙනවනේ. එහෙම කියලා ජොයින් නොවී ඉන්න එපා. ජොයින් වෙන්න කමක් නැහැ. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ එළියෙන්න. හරි. හරි. එතකොට මේ අපි කතා කරා මෙතන මේ ඔය පාස්වර්ඩ් චේන්ජ් කිරීම ගැන කතා කරද්දී කම්පැනි එක පාස්වර්ඩ් චේන්ජ් කරනවා කිසිම හේතුවක් නැත. ඒ අර වගේ ප්‍රශ්න නිසා. ක්ලෝස් සර්කිට් වලින් අපිව මොනිටර් කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ CCTV ඔපරේටර්ස්ලා ඒවා දැනගෙන ඉන්න වෙන්න පුළුවන්. මේ වගේ හේතු ගොඩක් නිසා අපි ඔය පාස්වර්ඩ් චේන්ජ් කරනවා වගේ දේවල් වලට යනවා. එතකොට අපි පැහැදිලි කරා මෙතන එක්ස්ටර්නල් ත්‍රෙට් වලට සාපේක්ෂව ඉන්ටර්නල් ත්‍රෙට් වල බලපෑම වැඩි. මොකද අපි දන්නා පිරිසකකින් එන ඇටැක් එකක් නොදන්නා පිරිසකකින් එන ඇටැක් එකට වඩා බරපතලයි. හරි. ඒගොල්ලෝ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන, ඒකේ තියෙන සිකියුරිටි ස්ටෑන්ඩඩ් ගැන, ලෙවල් ගැන, ඒවල තියෙන බී හෝල් නැත්නම් අපි කියනවා සිකියුරිටි සිදුරු තියෙනවා. ඒ කියන්නේ රින්ගල යන්න පුළුවන්. ඒවා හරියට සිකියුර් කරලා නැහැ. ඔය වගේ දේවල් දැන් අපිට හිතෙනවනේ මෙහෙම දැන් ඔය එකපාරක් අපි නෙට්වර්ක් එකක් බොහොම සිකියුර් මට්ටමට හැදුවට පස්සේ ඒක හරිනේ ඒක මොකුත් ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැනේ. නමුත්
ලෝකේ රියල් සිටුේෂන් එක ප්‍රැක්ටිකලිටි තත්ත්වය එහෙම නෙමෙයි. ඔයාලා දැකලා තියෙනවා මේ ඒක අපිට ටෙක්නොලොජි නැද්ද අපිට නොලෙජ් එක නැද්ද අපේ කම්පැනි එකට සල්ලි නැද්ද කියන එක නෙමෙයි ඒක බලපාන්නේ. දැන් ඕනම කම්පැනි එකකින් අපි හිතමුකෝ Microsoft, Apple Incorporation, ඊළඟට Google කම්පැනි එකෙන් Android වලට, iOS වලට, Windows Mobile වලට, එහෙම නැත්නම් ඔයාලා පාවිච්චි කරන desktop operating system වලට, Linux provide කරන organisation වලින් ඒවා non profitable වුණත් ඒගොල්ලෝ security patches සමහර කාල තියෙනවා දෛනික උදේට එනවා. ඒවා අනිවාර්යෙන් අප්ඩේට් කළ යුතුයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. ඒ ඇයි අපිට කවදාවත් මේ හනි පොට්ස් නැත්නම් බී හෝල්ස් කියන જાතිය දැන් මෙච්චරයි කියලා එක ඉවරයි කියලා එකක් නැහැ. මොනවා හරි ක්‍රමයකට තව කවුරු හරි යන්න පුළුවන් තරක් හොයාගන්නවා. එතකොට ඒවා හොයාගත්තට පස්සේ තමයි අපිට ඒකට විකල්පයක් හොයන්න ඕනේ. මොකද විකල්පයක් හොයන්න අපි ත්‍රෙට් එකක් ඉස්සරහම තියෙන්න බෑ. අපි ත්‍රෙට් එක අඳුරගත්තොත් තමයි ඒකට සොලියුෂන් එකක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අනිත් එක ඔයාලා දන්න ලෝක යුනිවර්සල් රූල් එක තමයි කිසිම එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකක් අන්බ්‍රේකබල් නැහැ. ඒ කියන්නේ මේ අන්බ්‍රේකබල් ඒ කියන්නේ බ්‍රේක් කරන්න බෑ කියලා එකක් නැහැ. ප්‍රශ්නේ තියෙනවා ඔයාලා දන්නවා ඉස්සරට සාපේක්ෂව අද කී එකේ ලෙන්ත් එක වැඩි කරලා තියෙනවා. ඒක බොහොම සරලව අපිට පේනවා එළිය වැඩ කරද්දි ඉස්සර අකුරු 4ෙනුත් පාස්වර්ඩ් ජෙනරේට් කළා ඊමේල් වල කාලෙකට කලින්. නමුත් දැන් එහෙම බෑනේ. දැන් අකුරු 8ක් ඕන කියනවා. ඊළඟට ඔයාලා මේ වැඩි ඕනේ නැහැ. මොනවද මෙන්න මේ Cisco WebEx කියන tool එකේ ඔයාලා account එකක් හදාගත්තා නම් එතෙන්දිත් ඔයාලා දකින්න ඇතිනේ password වලට limitation ගොඩක් දාලා තියෙනවා. characters 8ක් තියෙන්න ඕන, අකුරු තියෙන්න ඕන, ඉලක්කම් තියෙන්න මේ වගේ ගොඩාක් කතන්දර කියනවා. මේ මොකද කරන්නේ? ඔයාලා ඒක මම හිතන්නේ basic වලදී කතා කරලා ඇති permutation වගේ කාරණා පාවිච්චි කරලා ඔය අපි කතා කරනවානේ මේ security වල key එකේ hardness කොහොමද වැඩි කරන්න කියලා. permutation පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ දේවල්. මේවා පුළුවන් තරම් වැඩි කරලා තියෙන්නේ මොකක්ද? මේකක් බ්‍රේක් වෙන්න යන කාලය වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ලෝකයේ මේ ගොඩක් වෙලාවට අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඇයි ඒ? දැන් ඉස්සර නම් අකුරු 4කින් තියෙන කී එකක් වුණත් ප්‍රෙඩික්ට් කරලා brute force attack එකක් දීලා මේක ගෙස් කරන්න ලොකු කාලයක් යනවා. හැබැයි දැන් තියෙන processing power එකත් එක්ක ඔක ලොකු කාලයක් යන්නේ නැහැ. බොහොම පොඩි කාලෙකින් ඔක වෙනවා. ඒ නිසා දැන් කී එක ස්ට්‍රෙන්ත් කරලා දෙනවා. මොකද ඇල්ගොරිතම් කියන එක දරුවනේ හැමදාම ස්ට්‍රෙන්ත් කරන්න බෑ ලෝකේ. ඒක කාලෙකට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් penetration testing එකකින් අපිට පුළුවන් ඒක ඕකේ කරගන්න. නමුත් ඉතින් ඕක එහෙම කියලා හැමදාම අපිට ওই වැඩේ කරන්න හරි අමාරුයි. නමුත් ඉතින් කී එක කියන එක අපිට පර්සනල් එකක් නේ. ඒ නිසා අපිට කී එකේ length එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ system වලත් internal security maintain කිරීම සඳහා recommendation දීලා තියෙනවා. මේ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ පර්සනල් මැෂින්ස් වල මයික් ටිකක් මියුට් කරන්න හොඳයි. මේ නොයිස් ගතිය වැඩි වුණාම මටත් ඇහෙන්නේ නැහැ කියන එක මේ නොයිස් ගතිය වැඩි. හරි. කාගේ හරි ඔන් වෙලා තියෙනවා නම් පර්සනලි තමන්ගේ මොබයිල් එකේ හරි ලැප් එකේ හරි මයික් එක ඔෆ් කරගෙන මම දැන් මෙතනින් අන්මියුට් කරලා තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඉන්ටර්නල් ත්‍රෙඩ්ස් ගැන අපි කතා කරා. ඊළඟට එක්ස්ටර්නල් ත්‍රෙඩ්ස් කියන්නේ ඉතින් ඒක ලොකුවට මේ විස්තර කරන දෙයක් නැහැ. ඇත්තට මේවල තියරි කියලා දරුවනේ ලොකුවට විස්තර කරන දෙයක් නැහැ. නමුත් කතා කරනවා නම් ඉතින් ඔක කතන්දර ගොඩක් හා බැඳිච්ච සිද්ධියක් මේ කතා කරන්නේ. එක්ස්ටර්නල් ත්‍රෙඩ්ස් කියලා කියන්නේ අපේ එන්වයරන්මන්ට් එකට එළියෙන් එන අය ඇති කරන ත්‍රෙඩ්ස්. ගොඩක් වෙලාවට කම්පැනි එකකට අපි රිසර්ච් රේට් වලින් ගත්තාම වැඩිපුර තියෙන්නේ ඉන්ටර්නල් ඇටැක්ස් නෙමෙයි ලෝකෙ වැඩිපුර එන්නේ එක්ස්ටර්නල් ඇටැක්ස් තමයි එන්නේ. නමුත් මේ ඇටැක්ස් වල අපි තියෙන ස්ට්‍රෙන්ත් එක එහෙම නැත්නම් ඒකෙන් වෙන රිස්ක් එකේ ස්වභාවය ගත්තොත් එක්ස්ටර්නල් වලට සාපේක්ෂව ඉන්ටර්නල් වල ලොකු රිස්ක් එකක් තියෙනවායි කියලා කතා කරා. ඕක මම තව චුට්ටක් ටෙක්නිකල් කාරණයක් කියන්නම්. ඔයාලා දන්නවා දැන් අපි මේ වචන නම් ටිකක් පිටිපස්සේ තියෙන්නේ අපිට අදාළ තැන එන්නේ. නමුත් ඉතින් ඔයාලා මේ වචන අහලා තියෙන නිසා යූස් කරන්නම්. එකක් තමයි අපි පාවිච්චි කරන මේ දන කාරණයක් ඔයාලා ෆයර්වෝල්. ෆයර්වෝල් එකකින් කරන්නේ අපි එළියේ ඉඳලා ඇතුළට එන සහ ඇතුළේ ඉඳලා එළියට යන ට්‍රැෆික් එකේ. නැත්නම් ඔය ෆයර්වෝල් එක වැඩ කරන්නේ නෙට්වර්ක් බවුන්ඩරි එකේ. සිස්ටම් බවුන්ඩරි කියලා කියන්නේ නෙට්වර්ක් බවුන්ඩරි එකේ වැඩ කරන්නේ. නමුත් ඉතින් ඔයාලට තේරෙනවා දැන් අපි බවුන්ඩරි එකට ඇතුලෙන් නම් ඉන්නේ ෆයර්වෝල් එක කරා අපිව ටෙස්ට් වෙන්නේ නැහැ. දැන් මට පුළුවන් මගේ එහා පැත්තේ තියෙන කන්ටිජස් මැෂින් එකට IP ස්පූෆ් එකක් දෙන්න. නැත්නම් ඒ වගේ ත්‍රෙට් එකක් ඇප්ලයි කරන්න. සෙෂන් හයිජැක් එකක් කරන්න. මේ වගේ දේවල් කරන්න. ඉතින් ඒක එතකොට ෆයර්වෝල් එක හරහා ගිහින් නෙමෙයි එන්නේ. ඉතින් ඒතර ෆයර්වෝල් එකක් දාලා තිබ්බයි කියලා අපිට ඉන්ටර්නල් ත්‍රෙට්ස් වලින් ලොකු ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒවට වෙන වෙන ටෙක්නික් පස්සේ පාවිච්චි කරලා තියෙනවා ඩීමිලිටරයිස් zone නැත්නම් DMZ වගේ concept දාලා අපි ඉස්සරහට කතා කරලා බලමු මොනවද කියලා.
හරි ඔය අපි පැහැදිලි කරේ network එකට ඇතුළේ පුළුවන් threads type දෙකක් තියෙනවා internal threads සහ external threads කියලා. ඔයාලා ඉතින් education system එක දන්නවනේ. මේක ඉතින් පස්සේ download කරලා ගෙදර ගිහින් කියව ගන්න. මේ ගෙදර යන්න දෙයක් නැහැ ඉන්නේ ගෙදරනේ. ගෙදරදී ඔය කියව ගන්න මේ එතකොට ඒකේ තියෙන විස්තර මොනවා හරි අහගන්න පුළුවන්. මම ඔයාලට දැනට විස්තර කරලා දෙන්නම් මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. ඔය external threads. හරි. අපි ගත්තොත් දැන් ඔය සිකියුරිටි කියන එක නිකන් අපිට හිතුණාට අපි දන්න ඩොමේන් එකක මේවා හරි ගියා කියලා විතරක් හිතුවට හරියන්නේ නැහැ. ඒවට ලෝකේ රෙකමෙන්ඩේෂන් දීලා තියෙනවා විවිධ කම්පැනි IEEE වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් ඉන්ජිනියරින් ටාස්ක් ෆෝස් එකෙන් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ කට්ටිය එක එක ස්ටෑන්ඩඩ් හදලා තියෙනවා. දැන් ඔය අපි කලින් කතා කරපු CIA Triad කියන concept එකත් අන්න ඒ විදිහට ආපු එකක්. ඒ කියන්නේ යම් security system එකක් කතා කරනවා නම් නැත්නම් crypto system එකක් කතා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ තුන තිබිය යුතුමයි කියලා රූල් එකක් දාලා තියෙනවා. අන්න ඒ වගේ network security ගැන කතා කරනකොට අපිට මේ ටික අමතක කරන්න බෑ. මේ ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න. පළවෙනි එක තමයි confidentiality. මේ වල තේරුම නම් ඔයාලා මම හිතන්නේ මේ විදිහ ඉගෙනගෙන තියෙන්නේ. confidentiality කියන්නේ ඔයාලගේ private data අනුන්ට යන්න බෑ. ඒක privacy ආරක්ෂා වෙන්න ඕන. ඊළඟට integrity. මේකත් ඔයාලා දන්න වචනයක්. transmit එක අතරතුර ඒවා කිසිම third party එකක් විසින් modify කරලා තියෙන්න බෑ. ඒ කියන්නේ අපි හරියට දැනගන්න ඕන මම ඔයාලට යම් data එකක් pass කළොත් ඒ data එක මගදී වෙනස් වෙලා නැති බව. data එක ඔයාලා දන්නවා network වල error ඇති වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මම ඔයාලට මේ යවපු PDF එක ඔයාලට හම්බෙන්නෙම නැතු යන්න පුළුවන්. කියන්නේ data packet එකේ capacity එක 0යි. error එකක්. item එක හම්බෙනවා. හැබැයි මේ letters වෙනස් වෙලා මේවා වෙනස් වෙලා මේවට වෙන වෙන රූප add වෙලා වෙනස් වෙලා දෙන. එතකොට ඔයාලට data item එක receive වෙනවා. නමුත් ඒ ආවේ මම යවපු එක නෙමෙයි. ඒ නිසා මෙතන එහෙමත් ආයේ ගැටලුවක් තියෙනවා. එහෙම නොවි තියෙන්න ඕන. මේකට අපි කියනවා integrity කියලා. ඊළඟට network වලට විශේෂම වෙන කාරණයක් තමයි අපි normal domain එකේ මේක ලොකුවට කතා කරන්නේ නැහැ. availability කියන කාරණය. මොකද අපිට network එකක වෙන්න පුළුවන් possibleම දේ තමයි access කරගන්න බැරුව යනවා. දැන් හිතන්නකො access කරගන්න බැරුව යන හේතු ගොඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට server එකක් overload වෙන්න පුළුවන්. දැන් server එකක් overload වුණාම ඉතින් server එකට දරන්න පුළුවන් peer request අපි හිතමුකෝ වරකට 100යි කියලා. ඉතින් එතකොට 101ක් වෙච්ච ගමන් server එක overload වෙනවා. ඒ වගේ හේතුවක් වෙන්න පුළුවන්. තව මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඔය අපි DOS attack ගැන කතා කරමු තව චුට්ටකින්. ඒකේදී විශේෂයෙන්ම වෙන්නේ resource එක available. නමුත් අපිට access කරන්න බෑ මොනවා හරි හේතුවක් හින්දා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන නිසා මේ network වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයාලා විශේෂයෙන්ම network admin ලා විදිහට එළිය වැඩ කරන ඉන්නවා නම් කවුරු හරි අත්දැකීම් ලැබලත් ඇති. නැත්නම් ඔයාලා working environment එකේ ඉන්නකොටත් මේක සාමාන්‍යයෙන් programming පැත්තේ ඉන්නකොටත් ඔයාලා වැඩ කරන්නේ ওই විශේෂයෙන්ම programming collaboration system උඩ නම් මේක experience කරන්න පුළුවන්. බොහෝ විට මේ දැන් connect වෙනවා සමහරලාට හෙට ආයෙ connect වෙන්නේ network එක කවුරුත් වෙනස් කරලත් නැහැ, IP වෙනස් කරලත් නැහැ, මුකුත් කියලා වෙනස්කම් configuration මුකුත් වෙනසකුත් නැහැ. නමුත් ඉතින් එයා මේ කනෙක්ට් වෙන්නේ මොනවා හරි ප්‍රශ්න නිසා. ඒ නිසා මේ availability කියන කාරණේ ඉතාම critical අපිට network resource සහ සම්බන්ධයෙන් කතා කරද්දී. ඊළඟට permission. අපි විශේෂයෙන් කතා කරන කාරණයක් තමයි username password කියන බොහොම සරල පෙයා එක. ඔය දෙකනේ අපි විශේෂයෙන්ම මේ එදිනදා ජීවිතේ ලෝකේ කතා කරද්දී අදටත් මම හිතන්නේ 50%කට එහා පැත්තේ මම හරියට ස්ටැටිස්ටිකල් data එකක් නෙමෙයි කිව්වේ. ඉතා අතිමහත් බහුතරය නිකන් අපි කට්ටිය අපි දැන් හිතමුකෝ මේ මීටින් එකේ 100ක් ඉන්නවා කියලා. අපේ ලැප්ටොප් වල ඔතෙන්ටිකේෂන් ක්‍රියාවලිය ගත්තොත් බොහෝ විට අපි පාවිච්චි කරන්නේ username password. මේ වගේ. ඉතින් එතකොට මේක බොහොම සරල කාරණයක් එදා සිට අද දක්වාම මේක තියෙන. හරි. එතෙන්දී අපි කතා කරන කාරණේ තමයි authentication නැත්නම් identification කියන කාරණේ. මේ user legitimate whether user is legitimate or not. ඊළඟ කාරණේ authorization. මේක පුතලා පටල ගන්න එපා. මේක මම හිතන්නේ ඔයාලා කලින් කතා කරන්න ඇති. authenticity සහ authorization කියන කාරණේ දෙකක්. ඔයාලා දන්න permission කියන කාරණේ. permission එක gateway එකෙන් ඇතුළට ගන්න permission එකක් තියෙනවා. මේකට තමයි අපි authentication check කරනවා කියලා කියන්නේ. හැබැයි gateway එකෙන් ඇතුළට ගත්ත කියලා එයාට හැම room එකකටම access කරන්න බෑ. හැම තැනටම යන්න බෑ. සමහර ඒවා තියෙනවා private area. ඒවා විශේෂ project run වෙන area තියෙනවා. ඒකට ඒවට එයාට access කරන්න බෑ. authorization privilege බලන්න ඕන. අපිට බොහොම සරල තැනකින් ඕක ඕනනම් කියන්න පුළුවන් operating system වල අපි දන්නවා administrator එහෙම නැත්නම් super user root user නම් ගොඩක් කියනවා සහ guest දෙන්නටම username password තියෙනවා. ඒ කියන්නේ දෙන්නටම log වෙන්න පුළුවන් දෙන්නගෙම authentication pass වෙනවා. හැබැයි administrator කරන්න පුළුවන් හැම දෙයක්ම guest කෙනෙක්ට කරන්න බෑ. පැහැදිලිනේ? ඒතර මේ අපි කතා කරන්නේ authorization. ඉතින් එතකොට
නෙට්වර්ක් සිකියුරිටි. ඉතින් මේවා මෙහෙම කාරණා තියෙනවා. ඔයාලා දන්නවා IT කියලා කියන්නේ කොහොමත් ටිකක් ඉන්වෝල්ව් වෙන, එහෙම කියන්නේ ඉවෝල්ව් වෙන, ඉවෝල්ව් වෙන ඉතා වේගෙන් එන්හාන්ස් වෙන සබ්ජෙක්ට් ඒරියා එකක්. ඒ නිසා අපි ගිය අවුරුද්දේ කතා කරපු සිකියුරිටි අදට 100%ක් හරි නොවෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මොඩිෆයි වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඔයාලට මේ ලිස්ට් වෙන නෙට්වර්ක් සිකියුරිටි ඩොමේන් එක ඔයාලා බලන්න ඕන දේවල් ඊළඟ අවුරුද්දේ මේකට තව කෑලි ඇඩ් වෙලා තියෙන්න පුළුවන්, මේකෙන් තව හරි ඒවා අයින් වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට හරියට ප්‍රෙඩික්ට් කරන්න බෑ. අපිට කියන්න බෑ ලෝකේ තියෙන සියල්ල මේකයි කියලා. හොඳම කාරණේ තමයි এডুকেෂන් සිස්ටම් එක වල ඉන්නකොට අපි මේ ඉගෙන ගන්න දේවල් ලෝකේ තියෙන 100% ට්‍රුත් එකක් නෙමෙයි. අපි කතා කරන්නේ යම්කිසි ප්‍රමාණයකට සත්‍යාපනය කරපු රූල් එකක්. ඒක සමහර අවස්ථාවලට මොඩිෆයි වෙන්න පුළුවන්. සමහර ඒවාට වෙනස් කියන්නේ නැති වෙලා යන්න පුළුවන්. මේ වගේ කාරණා තියෙනවා. දැන් ඔයාලා දන්න ලෝකයේ ප්‍රධාන සිකියුරිටි කාරණේ තමයි ඇල්ගොරිතම් එක හයිඩ් කරන එක හොඳ නැහැ. කී එක ප්‍රයිවට් කරන එකයි හොඳ. කී එක ස්ට්‍රෙන්ත් කරන එක. ඒ කියන්නේ අපි කතා කරන්නේ. නමුත් සමහර කම්පැනි එයාලගේ පොලිසි දාලා තියෙනවා ඇල්ගොරිතම් එක දන්නේ නැහැ. ඒ ඇල්ගොරිතම් එක එළියට දෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට කී එක දැනගත්තා කියලා වැඩක් නැහැ. ඇල්ගොරිතම් එකක් නැහැ. ඉතින් අපි දන්න නෝන් ඇල්ගොරිතම් එකක් නැහැ. ඒ නිසා මේ ඒක ඉතින් කම්පැනි මත තීරණය වෙන දෙයක්. ඒ වල ඉන්න සිකියුරිටි ස්පෙෂලිස්ට්ලා මොනවා හරි කියන තර්කමත්. හැබැයි ඉතින් මෙහෙමයි මෙයා ලොකුවට අර ලොකු හියුජ් කැප් එකකින් මේ වෙන්නේ නැහැ. මොකද කලින් ඇප්ලයි කරලා තියෙන රූල් බොහෝ විට සැලකිය යුතු ඩොමේන් එකකට ඕකේ වෙන්න තමයි ඒව ඇප්ලයි කරලා තියෙන්නේ. හරි. ඒ නිසා මෙන්න මේ කාරණා කීපය ඉතා වැදගත්. නෙට්වර්ක් සිකියුරිටි වල මම හිතන්නේ අන්තිම පාඩම පොලිසි හා සම්බන්ධ විශේෂ මාතෘකාවක් වලගේ අලුත් සිලබස් එකේ දාලා තියෙනවා නේද? ඉන්ෆෝමේෂන් ඇෂුරන්ස් කියලා. ඒ සමහරක් විට මේ ඉස්සර කතා කරන්න තෙත්ති වලත් එක්ක කතා කරද්දී ඉතින් ඒකේ විශේෂයෙන් කතා කරන්න මේ තියෙන කාරණා තමයි නෙට්වර්ක් පොලිසි සම්බන්ධයෙන්. මම ඒතර පොලිසි සම්බන්ධයෙන් නෙට්වර්ක් වලත් පොලිසි සම්බන්ධයෙන් කාරණා ටික මෙතන කතා කරන්න නෑ දරුණේ. ඒක අර පොලිසිස් කතා කරන තැනක විශේෂ කාරණයක් ඇත්තේ ඔයාලට දැනගන්න ලැබේවි කරලා නැත්තම්. අපිට ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් තිබුණා. මම මේ නෝට් එක ප්‍රිපෙයාර් කරන්න ඉතින් තමයි ටිකක් වෙලා ගියේ. මම වලට කලින් දෙන්න තමයි අදහස් කරේ. නමුත් ඉතින් වැඩත් එක්ක කරගන්න බැරි වුණා. ප්‍රශ්නත් දාන්න තිබුණ නිසා මේ 2019 දෙකේ මේ මෙටීරියල් එක නෙට්වර්ක් සිකියුරිටි වලට ඔයාලට හම්බෙන එකේ මම සියලු ප්‍රශ්න ටික දාලා දෙන්නම්. ඒකට විශේෂයෙන් ඔයාලා පාස් පේපර් රිෆර් කළේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ටික මෙතන තියෙනවා. නමුත් ඔයාලා පාස් පේපර්ස් පොත් තියෙනවා නම් පෙරලගෙන ඉන්නනම් කොහොමත් මේ ඔයාලා මේ වගේ මීටින් එකකට ඇටෙන්ඩ් වෙනකොට පාස් පේපර්ස් පොත සහ ඔයාලට මොන හරි දීලා තියෙන මෙටීරියල් එකක් දැන්න තියෙනවා නම් ඒකත් ළඟට ගන්න මොන හරි ලියා ගන්න ඕන දෙයක් තියෙනවා නම් ලියා ගන්න. මේක යන බොහොම සරල ප්‍රශ්නයක්. මේ PO තීරි ප්‍රශ්නයක් වගේ ඔයාලට තේරෙනවා. Which is not an objective of network security policy. network security policy එකක දැන් ඔයාලා network එකකට security policy එකක් හදනවා. එතෙන්දී ඔයාලා බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් මොනවද කියලා අහනවා. authentication පැහැදිලි එකක් බලාපොරොත්තු වෙනවා. access control privileges maintain කළ යුතුයි. identification authentication හා සම්බන්ධම කාරණයක්. user කවුද කියලා අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එහෙම නැත්නම් attempt වෙන්න දෙන්නේ නැහැ. මේ එතකොට මම මේකේ දැන් මේ ප්‍රශ්න අපි දැන් මෙතෙන්ට ફોකස් කරලා කතා කරාට සමහරක් වෙලාවට වෙන ඩොමේන් එකකින් මෙතෙන්ට ආපු වචනයක් තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒතර මම ඒ හැම ටර්ම් එකක්ම නෝට් එකේ විස්තර කරලා නැහැ. shoulder surfing කියලා කියන්නේ බොහොම සරල කාරණයක්. මේ අපි මේක තව චුට්ටක් පහළ තියෙනවා password guessing. දැන් අපි දන්නවනේ ලෝකෙ වැඩිම පාවිච්චි කරන ක්‍රමය username password නම් අපිට ඉතින් ওই දෙක ගන්න එකනේ බොහොම ලේසියෙන්ම කරන්න පුළුවන් දේ. ඉතින් ගොඩක් අය ඕකට try කරනවා. password එක ගන්න බලාගෙන ඉඳලා ගන්න බලනවා, කැමරාවකින් බලලා ගන්න බලනවා. එහෙම නැත්නම් password database එකට attack එකක් දීලා ඒකේ තියෙන column එකක් row එකක් fetch කරලා ගත්තාම ඒත් ඉතින් අපිට password හම්බ වෙනවනේ. මෙන්න මේ වගේ ක්‍රමයකට password දාලා බලනවා. ඉතින් විවිධ ක්‍රම වල try කරනවා. අන්න ඒ කරන එක password guessing technique එකක් තමයි shoulder surfing කියලා කියන්නේ. අර shoulder එකට උඩින් බලනවා කියන අදහසින් තමයි ඔක දාලා තියෙන්නේ. history එකක් ඕන net එකේ එහෙම resource තියෙනවා කියලා බලන්න පුළුවන්. තමයි ඔයාලා ඇකඩමික්ස්ලා විදිහට මතක තියාගන්න. දැන් අපිට තියෙන ඉතාම හොඳ රිසෝස් එකක් තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හැබැයි දැන් යම්කිසි වෙබ්සයිට් එකක තිබුණා කියලා ඒ කොන්ටෙක්ස්ට් එක 100%ක් හරි කියලා මතයකට එන්න එපා. ඒක සයිට් කීපයක බලන්න. විශේෂයෙන්ම මේ මට මිස්ටේක් කීපයක්ම හම්බුණා විකිපීඩියා කියන එකේ. ඔයාලා දන්නවා විකිපීඩියා කියන්නේ අපිත් රෙකමන්ඩ් කරන අපිත් බොහෝ විට කියවන බොහොම සරලව ඩෙෆිනිෂන් තියෙන බොහොම ඉතාම වැදගත් රිසෝස් එකක් ලෝකෙට.
නමුත් මතක තියාගන්න දරුවනේ ඇකඩමික්ස්ලට විකිපීඩියා කියන එක ට්‍රස්ටඩ් රිසෝස් එකක් ලෙස රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි. ඒකට හේතුව තමයි ඔයාලා දන්නා ඕනම කෙනෙක්ට විකිපීඩියා ආටිකල් එකක් account එකක් හදලා edit කිරීමේ අයිතිය තියෙනවා. එතකොට අපි මේවල තියෙන කරුණු 100%ක් හරි කියලා දන්නේ නැහැ. මම personally මට හම්බෙලා තියෙනවා. දැන් කීපයක් විශේෂයෙන් මේ security සහ ඔය hardware equipment සම්බන්ධයෙන් තියෙන යම් කරුණු වල ලොකු mistakes report කරපු අවස්ථාවක් තියෙනවා. අද අවස්ථාවක් තියෙනවා ඒගොල්ලෝ. ඒ නිසා මේ එහෙම කියලා ගන්න එපා. නමුත් මතක තියාගන්න විකිපීඩියා කියලා කියන එක discouragement එකක් නෙමෙයි. අපි අදටත් විකිපීඩියා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. විකිපීඩියා කියවන නමුත් ඒවල තියෙන කරුණු තවත් sources කීපයකින් trust කරගන්න. ඒ කියන්නේ ඒවා confirm කරගන්න එක තමයි වඩා හොඳම කාරණේ. හරි. ඉතින් shoulder surfing කියන කාරණේ මේ බොහොම සරලව මේ ලංකාවේ දැනට අවුරුදු කීපයකට කලින් මම හිතන්නේ ගිය අවුරුද්දට ඊට කලින් අවුරුද්දේ නිතර දකින්න අහන්න ලැබුණු කාරණයක්. ඒ තමයි credit card machines වල එහෙම නැත්නම් අපි සරලව කියනවා ATM automated teller machines වල අර බැංකුවලින් නිවුස් එක වලටත් කිව්වා ඒක ගවර්න්මන්ට් එකෙන් මේ බලන්න නිකන් අසාමාන්‍ය තත්ත්වයක් දකින්න ලැබෙනවා ඒ කීපෑඩ් එක ළඟ එක්කෝ ටිකක් වෙනදට වඩා කීපෑඩ් එක උසින් තියෙන එක නැත්නම් වෙන මොනවා හරි ඩිස්ටර්බන්සස් තියෙනවා ටයිප් කරන්න යද්දී ඕපන් වෙලා මදි මේ මොනවා හරි සැකසහිත දෙයක් මේකේ තියෙනවා වහාම report කරන්න කියලා. අන්න shoulders perfing වලට බොහොම හොඳ උදාහරණයක්. කියන්නේ අපි අනුන්ගේ password එකක් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔයාලා දන්නවා සමහර software තියෙනවා keyloggers කියලා. දැන් නම් ඉතින් මේක ලෝකෙට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ දැන්ට ලංකාවෙත් ඉතින් මම දන්නා තරමින් කීපයක් දැකලා තියෙනවා. නමුත් ටිකක් අඩුයි ඉන්ටර්නෙට් කැෆේ කියනවා. මොකද දැන් ඉන්ටර්නෙට් කියන එක අර මොනවද අපි කියන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වගේ වෙලානේ. ඒ නිසා හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා. බොහෝ අයට තියෙනවා. හැමෝටම නෙමෙයි. බොහෝ අයට තියෙනවා. ඉතින් කවුරුත් ඉතින් ප්‍රයිවට් ඉන්ටර්නෙට් ප්‍රයිවට් නෙමෙයි පබ්ලික් සෙක්ටර් එකේ තැනකට යන්නේ නැහැ. බොහෝ විට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න. නමුත් කාලයකට කලින් මේ ඔයාලා දන්නවා මේ ඉන්ටර්නෙට් එහෙම හැමෝටම ඕපන් වෙලා තිබුණු සෝස් එකක් රිසෝස් එකක් නෙමෙයි ලෝකේ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපි නොයෙකුත් තැන් වලට ගියා ඉතින් ඕවා ඇක්සස් කරගන්න. එතකොට ඒගොල්ලෝ දාලා තියෙනවා software. ඒව අපිට run වෙනවා කියලා පේන්නේ නැහැ. මේ අදටත් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ search කරාම අපිට හොයාගන්න පුළුවන්. මේවට කියනවා keyloggers කියලා. keyloggers කියලා කියන්නේ ඔයා යම්කිසි username එක password එකක් type කරනකොට keylogger එකෙන් අරක catch කරනවා. catch කරලා ඉතින් keylogger එක configure කරලා තියෙන මේ ගන්න data කාටද යවන්න ඕන කියලා. ඒක mail එකකින් remote user කෙනෙකුට යනවා වෙන්න පුළුවන්. නැත්නම් ඒ network එකේම admin ට යනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නෙත් නැහැ ඔයාලා type කරන password username වෙනම database එක අරගෙන save වෙනවා. ඉතින් ඒතකොට ඒ ලොකු බරපතල ප්‍රශ්නයක්. ඒක software විදිහටත් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට hardware විදිහටත් ඇවිල්ලා තියෙනවා. එන්නේ pen එකක් විදිහට connect කරලා තියෙන. ඉතින් අපිට මොකුත් පේන්නෙත් නැහැ පිටිපස්සේ නෝ දාලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් අපි username password type කරාම මේක වෙන තැනක ඒවයි plain text විදිහට record වෙනවා. cyber text විදිහට නෙවෙයි record වෙන්නේ plain text විදිහට ගන්න පුළුවන්. බොහොම සරලයි. ඒ නිසා network security policy හැදීමේදී අපෙන් අහන්නේ මේ not an objective මේකේ objective එක නොවන්නේ මොකක්ද කියලා at most one sentence එකකින් පැහැදිලි කරන්න කියලා කියන ඔයාලා දන්නවා මේ security past papers කීපයක් කතා කරලා තිනේ ඒ වල එන common question pattern එකක් මේ තියෙන්නේ දැන් නම් සමහර semester 4 වල module වලටත් ඇඩ්ලා තිබ්බ පහුගිය අවුරුදු වල නමුත් ඒක මේ ඉස්සර ඉඳලාම අපි security කරන කාලේ ඉඳලාම මේක අද වෙනකම් මේ ප්‍රශ්න format එක question pattern එක විභාගෙ දකින්න තියෙනවා ඉතින් මේක පොඩි sentence එකකින් විස්තර කරන්න මොකද මේ network security වල shoulder surfing කියන එක ටෙක්නික් අපි කන්සිඩර් කළ යුතු කාරණයක් නෙවෙයි. ඒක මේ ඕනෑම password username apply වෙන තැනකට පොදුවේ හිතන්න ඕන දෙයක් මිසක් මේක network වලට අදාළ policy වල මෙහෙම එකක් එන්නේ නැහැ. අපි කතා කරමු threat සම්බන්ධයෙන්. network වලට තියෙන threats මොනවාද? මේවල මම ලොකු විස්තරයක් දෙන්න ගිහිල්ලා නැහැ. මොකද මේ වලින් ඉතින් එහෙම ලොකුවට in depth ප්‍රශ්න විභාගේ අහලත් නැහැ. අනිත් එක ඉතින් එහෙම දෙන්න ගියාම ලොකු note එකක් වෙනවා. ඔයාලට ඊට අමතරව මේකේ focus කළ යුතු ගොඩක් වැදගත් තැන් තියෙනවා. ඒ නිසා මේව ගැන වැඩි විස්තර ඕනනම් ඔයාලා දන්නවා. ඉතින් resource ඕන තරම් available search කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. පළවෙනි service එක තමයි මම කිව්වා ඔයාලා network වල මේ කාරණේ ඉතාම critical. ඔයාලා සමහර විට මම කලින් semesters වල ඔයාලට කියලාත් ඇති මේ high availability කියන කාරණය ඉතා තදට අපි කතා කරනවා මේ network සම්බන්ධයෙන්. මොකද අපි industry එකේ ඉන්නකොට මේ දැකලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට තියෙන available නැති වෙනවා මොන හරි හේතු නිසා DNS response කරන්නේ නැහැ. ඉතින් එතකොට site වලට යන්න බෑ. ඒක DNS response කරනවා mail server එකක් අපිට මේ resolute කරලා දෙන්නේ නැහැ. මොන හරි caching වල ප්‍රශ්න මොනවාද ප්‍රශ්න නිසා. ඒ නිසා මේ availability කියන එක ඉතා critical. ඔයාලා දැක්කා මෙතන network ගැන කතා කරද්දී අපි මෙතෙන්දී පැහැදිලිවම කතා කරලා තියෙනවා availability data වල accessibility කියන එක ඉතා තදට ආරක්ෂා කරලා තියෙනවා network හා සම්බන්ධයෙන්.
නෙට්වර්ක් වල ඇඩ්වාන්ටේජ් එකක්නේ data වල availability වැඩි කියලා කියන්නේ. දැන් අපේ කම්පියුටරේ තියෙන data කම්පියුටරේ damage වුණොත් hard disk එක පිච් වුණොත් lost වෙනවා. නමුත් අපි මේක වෙන කොහේ හරි remote location එකක save කරලා තියෙනවා නම් ඒක ආරක්ෂා වෙනවා. ඒ නිසා network වල තියෙන ප්‍රධාන pros එකක් නැත්නම් advantage එකක් තමයි මේ data backing up කියන ක්‍රියාවලිය. ඒක හොඳට ලෝකෙ use කරනවා. නමුත් හිතන්නකෝ backing up කරාට data backup කරාට තේරුමක් නැහැ. අපිට ඕන වෙලාවට මේ remote location එකට යන්න බැරි නම් හෝ access කරගන්න බැරි නම් ඉතින් backup එක අපිට අවශ්‍ය වෙලාවට ගන්න විදිහක් නැහැනේ. ඒ නිසා high availability කියන කාරණේ ඉතාල වැදගත්. මේ high availability එහෙම නැත්නම් availability data වල තියෙන available තත්ත්වය, accessible තත්ත්වයට හානි වෙන ප්‍රධානම attack වර්ගයක් තමයි denial of service. නැත්නම් මේකේ තව ටිකක් enhanced version එකක් තියෙනවා. ඒකට අපි කියනවා DDoS attack එකක් කියලා abbreviation. Stand for distributed denial of service. Both are in the same category, but there is a little bit difference in between denial of service or DOS or distributed denial of service acronym as a DDoS attack. Simply say සරලව බලමු මේකේ මොනවද වෙනස කියලා. උතල දැන් යම්කිසි resource එකක් unavailable වෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි ඒ service එක overload වීම. සරලවම කිව්වොත් ඒ service එකට ඔරොත්තු නොදෙන ප්‍රමාණය කියන්නේ එයාට අපි කියන්නේ මේ අපි කියන්නේ tolerate කරගන්න බැරි තරමක ලොකු ප්‍රමාණයක් රික්වෙස්ට් එනවා සර්විස් එකක් ගැන කතා කරොත්. ඉතින් දැන් කොහොමද ඒක ඕවර්ලෝඩ් වෙනවා. ප්‍රශ්නේ දෙන්නේ ඒක නම් සාධාරණීකරණය අපිට යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. හේතුව මේ ඕනම රිසෝස් එකක් ඇක්සස් කරද්දී ලිමිටේෂන් තියෙනවා, කොන්කරන්සි නම්බර්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒක ගොඩක් කටි වැඩක් ගන්න හින්දානේ. සමහර අවස්ථා තියෙනවා ඒ සර්වර් එකේ මොකුත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට ඇක්සස් කරන්නත් බෑ. ඒ මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන වෙන කවුරු හරි ඉන්ට්‍රූඩර් කෙනෙක් ඒ සර්වර් එකට ඇටැක් කරලා එයා ඇනෝනිමස්ලි ලොකු රික්වෙස්ට් ප්‍රමාණයක් නොකඩ වාර මැෂින් එකට සර්වර් එකට සර්විස් එකට යවනවා. ඉතින් ඒතකොට සර්විස් එක ඕවර්ලෝඩ් වෙලා. ඇත්තටම ඒ සර්විස් එකෙන් කවුරුත් වැඩක් ගන්නෙත් නැහැ. නමුත් සර්විස් එකට අපිට ඇක්සස් කරන්නත් බෑ. අර ඉන්ට්‍රූඩර් පාවිච්චි කරේ එක කම්පියුටර් එකක් නම් අපි ඒකට කියනවා denial of service එකක් කියලා. ඔයාලා දන්නවා ඉන්ට්‍රූඩර්ට උනත් පුළුවන් network වල advantage එකක් මේකට පාවිච්චි කරන්න. machine කීපයකින් ඔය attack එක දෙන්න පුළුවන් network machine කීපයකින්. එතකොට ඒකට අපි කියනවා distributed denial of service එකක් කියලා. ලෝකේ network හා සම්බන්ධයෙන් ගත්තාම security වල උඩින්ම තියෙන කාරණය තමයි මේ DOS attack නැත්නම් DDoS attack කියන තත්ත්ව ඉන්ඩස්ට්‍රි එකේ අපි practicality ගැන කතා කරද්දී. ඊළඟට මේ phishing මේ වචන සමහරකට අපි ඔය semester 1 web වලදී එහෙම ටික ටික කතා කරලා තියෙනවා මොකද්ද මේ phishing attack එකක් කියන්නේ කියලා. මගේ personal අත්දැකීම නම් මම මේ જાති attacks කීපයක් මේ පහුගිය කාලේ බොහොම හොඳට දැක්කා. ඔයාලත් සමහරකට දකින්න ඇති. මේ හිතන්නකෝ අපි mobile phone එකක් use කරද්දී online account එකක් හදලා use කරනවානේ. දැන් ඔයාලා Android නම් use කරන්නේ Gmail account එකට sync කරනවා. Apple products use කරන කට්ටිය තමන්ගේ තියෙන data අපි කියනවා iCloud එකට sync කරනවා කියලා. Apple ID එකක් හදලා මේ වගේ විවිධ ක්‍රම විවිධ marketing term වැඩන්නේ අපිට මේ වගේ ටෙක්නික් කරා අපේ data backup කරගන්නවා අපි. දැන් ඔය ඉන්නකොට ඔන්න මේ email එනවා මේ ඒක අපිට පේන්නේ Apple company එකෙන් ආවා වගේ. එනේ trusted source එකකින් ආවා වගේ තමයි පේන්නේ. ඒ logo එක එහෙම දාලා තියෙනවා. බොහොම හොඳට පේනවා. නමුත් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ එහෙම එකකින් නෙමෙයි. Google සමාගමෙන් ආවා වගේ පේනවා. නමුත් ඇත්තටම ඒක ඇවිල්ලා තියෙන්නේ trusted party එකකින් නෙමෙයි. හැබැයි එයාලා acting as they are acting as or pretending as a trustworthy entity. ඒගොල්ලෝ ඉන්නේ කොහොමද? trustworthy entity එකක් ලෙස තමයි ඉන්නේ. ඉතින් ඒකට තමයි ලෝකයේ digital signature සරමිය විවිධ කරන web එකේ නම් භාවිතා වෙනවා. ඉතින් නමුත් email වලට ඉතින් ඕන කෙනෙක්ට ඒ වගේ email එකක් එවන්න පුළුවන්. ඒ නිසා ඊමේල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න මම ඔයාලට නිකන් පර්සනල් ඇඩ්වයිස් එකක් දෙන්නම්. හොඳට බලන්න ඒ එන ඊමේල් වල එන්නේ කොහෙන්ද කියලා ඇඩ්‍රස් එක තියෙනවානේ from කාගෙන්ද කියලා. ඒක ගොඩාක් දිග ඊමේල් ඇඩ්‍රස් එකක් එන්නේ. බොහෝ විට මම මේ කියනවා හැමතැනටම හැම ඇටැක් එකකටම හරියන්නේ නැහැ. ස්ටැටිස්ටිකල් data වලින් මේ කියන්නේ ගොඩක් වෙලාවට ලොකු string format එකක් තියෙන. ගොඩාක් දිග එකක් තමයි ඕක මේ from කියලා එන්නේ. ඒ නිසා එතකොට දැන් අපි රැවටෙන කාරණේ තමයි අපි දන්න කම්පැනි එකක ලොගෝ එකක් තිබ්බම අපි නිකම්ම රැවටෙන ගතිය වැඩි. මොකද අපිට ඒක බලමු මොකට ඔබ්සර්ව් කරොත් පේනවා ඒක ඇත්තටම ඇත්ත ලොගෝ එකට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා. නමුත් ඔයාලා දන්නවනේ ලොගෝ එකක් කොපි කරනවා කියන එක මේ මහා අමාරු වැඩක් නෙමෙයි ඉන්ටර්නෙට් එකේ තියෙන. ඒ නිසා මේ ඔය නිකන් ඒ විදිහටම රෙප්ලිකේට් කරපු අවස්ථා දකින්න ලැබෙනවා. ඒ නිසා අන්න ඒ වගේ බලාපොරොත්තු වෙන මේවට අපි කියනවා ෆිෂින් නැත්නම් ස්පෙයා ෆිෂින් ඇටැක් එකක් කියලා කියනවා.
ඊළඟට නෙට්වර්ක් වල අපිට දකින්න ලැබෙන බොහොම පොදු වල්නරබිලිටි තත්ත්වයක් තමයි මෙන්න මේ man in the middle attack කියලා කියන්නේ. සමහරක් මේක ඔයාලා අහලා ඇති. මම ඒකට රූපයක් දාලා තියෙනවා. බලන්න මේ man in the middle attack එක අපිට practically අවස්ථා කීපයකින් එක එක ක්‍රමවලට හම්බ වෙනවා. නමුත් මේ ඔක්කොගේම ඇතුලේ තියෙන man in the middle attack කියන concept එක. හිතන්න user කෙනෙක් server එකක් එක connect වෙනවා. ඕක මැද්දෙන් බලාගෙන ඉන්න attacker කෙනෙක් අපි නැත්නම් hacker කෙනෙක් කියලා කියනවා intruder කෙනෙක්. එයා මේ session එකට attack කරන එකට අපි කියනවා session hijack එකක් වෙන්න පුළුවන්, wiretap එකක් වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි තියෙන ප්‍රශ්නේ දැන් හිතන්නකෝ මේ අපිට තේරෙන්නේ නැහැ මේ එහෙම attack එකක් මේ වෙලාවේ තියෙනවා කියලා. හේතුව දැන් අපි personally අපි intrusion detection system දාගෙනත් නැහැ ගෙවල් වල ඉන්නකොට. නමුත් අපි ඉන්නේ ඉන්ටර්නෙට් එකේ. නිසා අපි network environment එකේ ඉන්නේ. ඉතින් අපි Twitter එක, Facebook එක, YouTube එක communication එකක් maintain කරනවා. අපේ username password හරහා. ඉතින් අපිට අදාළ data ටික හරියට එනවා. ඉතින් ඒතර අපි හිතන්නේ නැහැ මේක වෙනත් පාටියකින් අපිට එනවා කියලා. වෙන්නේ මෙයා මෙතනින් මේකට attack එකක් දුන්නාට පස්සේ වෙන්නේ user ගේ data ටික ගන්න attacker. එහෙම නැත්නම් intruder. අරගෙන යා නිකන් ඉන්නේ නැහැ. දැන් මේ data ටික මෙයා අරගත්තොත් එහෙනම් මෙයාට මෙහෙ යන්නේ නැතුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙයාට දැනගන්න පුළුවන් වෙනවා මේ මොකක්ද අවුලක් තියෙනවා කියලා. එයා මේ data ටික මෙහෙට send කරලා මෙයාගෙන් එන්න ෆීඩ්බැක් එක නැවත යූසර්ට ට්‍රාන්ස්මිට් කරනවා. එතකොට යූසර්ගේ පැත්තේ දැන් මම යූසර්නෙම් පාස්වර්ඩ් ගහම මට කිසි ප්‍රශ්නයක් නැහැනේ මේ මට data ටික එනවා. ඉතින් ඒතර මම හිතන්නේ අදාළ සර්විස් එකෙන් තමයි data ටික එන්නේ කියලා. නමුත් ඇත්තටම ඒ data අපිට ආවට ඒකේ එන්නේ මේ වෙනත් මාර්ගයක් කරහා. ඒ කියන්නේ අනවශ්‍ය පාට් එකක් හරහා තමයි අපිට data එන්නේ. ඒ නිසා මෙන්න මේ වගේවට අපි කියනවා man in the middle attack එකක් කියලා. මේක ඇක්ටිව් වෙන ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි session hijacking කියලා කියන්නේ. session කියන වචනේ ඔයාලට එන්නේ මේ open system interconnection කියන network layer model එකේ කතා කරන එකක් මේ මොනවාද session කියන layer එක. හරි. application layer තුනක් තියෙනවා. මම මේකේ Android image එකක් දාලා තියෙනවා වෙන වැඩකට ඕන නිසා පහළ. මම මේක චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. අකුරු ලස්සනයිනේ පේනවනේ. මේක තියෙනවා මේ session layer එක application layers වල උඩම තුනට පොදු application කියලා කියනවා session layer එක. ඒතකොට මෙතන session hijack එකක් කියලා කියන්නේ මේ attack එක දීලා තියෙන්නේ session key එකකට. session key එකක් කරහා අපේ මෙතනින් එන data set එක යා මෙහාට යවලා නැවත මෙතනින් ගන්න report එක අපිට එවනවා. මේ වගේ එකකට කියනවා man in the middle attack එකක්. ඒක attack එක ආවේ session එකකට නම් ඒකට අපි කියනවා session hijack එකක් කියලා. ඒ කියන්නේ අපිට ඒතකොට තේරෙන්නේ trusted server එකකින් report එක ආවා වගේ ඇත්තටම trusted නෑ. ඒවට ඉතින් ලෝකේ වල අත්දැකීමෙන් දන්නවත් ඇති විවිධ ක්‍රම එහෙම පාවිච්චි කරනවා මේ digital signature කියන එක ක්‍රමයක්. ඊළඟට third party එකක් විසින් අපි කියන්නේ අර certificate authority එකක් CA කෙනෙක් විසින් verify වගේ උදාහරණයක් විදිහට. මෙන්න මේ වගේ කට්ටිය sign කරපු ඒවා විතරයි අපි trusted කියලා සලකන්නේ. සමහර වෙලාවට අපි වෙන රටකින් log වුණාම ඒ ලංකාවේ සමහර සර්විස් තියෙනවා access කරන්න බෑ. අනිත් පැත්තට ඒ වගේ තමයි. දැන් අපි ඇමරිකාවේ IP එකක් නැත්නම් එයා කියනවා මේක ඔයාලගේ country එකට available නෑ මේ resource එක කියලා. හැබැයි අපි එහෙ IP එකකින් ඔයාලා දන්නවනේ අපි බොහොම සරලව කරන්නේ අපිට මෙහෙ ඉඳලා ඒකට log වෙන්න බැරි නම් අපේ IP එකකින් අපි proxy වගේ service එකක් පාවිච්චි කරලා අපේ IP එක වෙනත් IP එකක බවට convert කරගන්නවා. යම් කිසි ක්‍රමයකට. ක්‍රමය බොහොම සරල ක්‍රමයකට. මේ ඉතින් proxy servers ගැන විභාගයේ ඉඳලා හිටලා ප්‍රශ්නයක් පැයක් අහලා තියෙන නිසා මම කියන්නේ චුට්ටක් අග හරියදී කතා කරන්නම්. ඉතින් එතකොට ඒ සර්විස් එකට ඇක්සස් කරන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ හැම සිකියුරිටි එකකටම මොන හරි ක්‍රමයක් ඉතින් තියෙන්න පුළුවන්. සමහරකට අපි ක්‍රම දන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ මේ IP spoofing. මේකත් ඔය man in the middle attack වලටම අයිති වෙන එකක් තමයි. IP spoof එකක් කියලා කියන්නේ මම කලින් කිව්ව උදාහරණය. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ෆයර්වෝල් එකක් කන්ෆිගර් කරලා තියෙනවා 1 2 3 කියන IP තුනට විතරයි ඇතුළට එන්න දෙන්නේ. අපි රූල් එකක් දාලා තියෙනවා. එතකොට එළියේ ඉන්න කෙනා 1 වෙන්න පුළුවන්, එයාට ඇතුළට එන්න පුළුවන්, 2 හෝ 3ට විතරයි එන්න පුළුවන්. එතනින් එහාට IP එකකටවත් බෑ. 5 කියලා කෙනෙක් ඉන්නවා. එයාටත් ඇතුළට එන්න ඕන. එයා 5 කියන IP එක අයින් කරලා 3 විදිහට ඉන්ටර්ප්‍රිට් කරගන්නවා. දැන් එයා 3 විදිහට තමයි අපිට එන්නේ. ඉතින් එතකොට අපේ ෆයර්වෝල් එක බැලුවාම එන්නේ 3 කියන්නේ ඕතරයිස් IP එකක්. එයා වෙල්කම් කරනවා ඇතුළට. එතකොට ඉතින් ෆයර්වෝල් එක දන්නේ නැහැනේ මේ වෙන තැනකින් ඉඳලා මේ IP එක මෙහෙම මේ ඉන්ටර්ප්‍රිට් වෙලා තියෙන කියලා.
හරි මෙන්න මේ වගේ වට කියනවා අපි IP spoofing කියලා. ඒ කියන්නේ අපිට trustworthy IP එකක් ලෙස act as ඒ විදිහට රඟපාන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි එහෙම කෙනෙක් හෝ එහෙම IP එකක් නෙමෙයි. ඊළඟට replay attack. replay attack කියලා කියන්නේ ඔක මේ වයිරස් ගැන කතා කරද්දී replay සහ IP security වලදී replay කියන වචනේ අපිට හම්බ වෙනවා. replay attack එකක් කියලා කියන්නේ දැන් advance reply එකක් එන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපිට මෙහෙම යම් කිසි වෙලාවක යූසර් කෙනෙක් කාට හරි යවන ඩේටා එකක් වෙන කෙනෙක් ගත්තාම එයා අපිට එවලෙම ෆීඩ්බැක් එකක් දෙන්නේ නැහැ. එයා ඩේටා එක තියන් ඉන්නවා. ටික වෙලාවකට පස්සේ එයා අපිට රිප්ලයි එකක් දෙනවා. රීප්ලේ නැවත එක්ක දැන් අපි කනෙක්ෂන් එක සමහරක් හිට අදාළව එන්ටිටි එකත් එක්ක ක්ලෝස් කරලා ඉවරයි. නමුත් මේ මම උදාහරණයක් කියන්නම්. දැන් අපි ඔයාලා මේක වළක්වන ක්‍රම නම් දැකලා ඇති. ටයිම් ස්ටෑම්ප් කියන ක්‍රමය තමයි මේක වළක්වන්න තියෙන හොඳම ක්‍රමය. ඒ කියන්නේ දැකලා තියෙනවනේ විශේෂයෙන්ම දැන් ඔයාලා යම් කිසි වෙබ්සයිට් එකකට ලොග් වුණාට පස්සේ යම් කිසි කාලයක් තුළ ඔයාලා මොකුත්ම ට්‍රාන්සැක්ෂන් එකක් ඒ සයිට් එකේ කරේ නැත්තම් බොහෝ විට ඔයාලා දැකලා තියෙනවා සෙෂන් එක ටයිම් අවුට් වෙන්න හදලා තියෙනවා. ඕකේ ටයිම් අවුට් වීමේ කාලපරතරය ත්‍රෙට්නස් ගොඩක් වැඩි එකක නම් ගොඩාක් අඩු කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පර්සනලි ඔයාලා දැකලා ඇති ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් සයිට්. ඒ කියන්නේ අපි දැන් මේ කාලේ නිතර අපිට ඕන වෙනවනේ ඔන්ලයින් පේමන්ට් කරන්න. ඔන්ලයින් පේමන්ට් කරන සයිට් වල සමහරක් වෙලාවට තත්පර 3යි 4යි බලන්නේ. මොකුත් කනෙක්ෂන් එකක් නැත්නම් ටයිම් ස්ටෑම්ප් එක ක්ලෝස් කරලා දානවා. එතන ඔන්න රීප්ලේ ඇටැක් එකක් අපිට වළක්වා ගන්න පුළුවන්. එතකොට නැත්තම් වෙන්නේ අපි කාලයක් තිස්සේ අර සර්විස් එකේ ටනල් එකක් ඕපන් කරගෙන ඉන්නවා. ඉතින් කවුරු හරි ඒකේ තියෙන ඩේටා එකක් අරගෙන අපිට ඩේටා එක සෑහෙන කාලයකට පස්සේ එවනවා. ඉතින් අපි බලනවා දැන් උත් මට ඊමේල් එකක් එළවෙන කාලයකට යම්කිසි කාලයකට පස්සේ කාල ගැප් එකකට පස්සේ ටයිම් ගැප් එකකට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ ඒවත් ඔන්න රීප්ලේ ඇටැක් කියලා කියනවා. ඒ මොනවා නමුත් මේ තුනම අයිති වෙන්නේ අර man in the middle attack කියන පොදු කුලකයට. මේ තියෙන එකේ අපිට ඇති වෙන්න පුළුවන් අවස්ථා. session එක hijack කරන්න පුළුවන්, IP pretend කරන්න පුළුවන්. එහෙම නැත්නම් replay attack එකක්. පස්සේ අපිට reply එකක් වෙනවා කාලේ යම් කිසි කාල ගැප් එකකට, time ගැප් එකකට පස්සේ. ඒකට උදාහරණයක් තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟට මේක නම් ඉතින් අපි වැඩිය ලොකුවට අත්දැකීමක් හෝ අහලා නැති වෙන්න පුළුවන්. මේකට කියන අපි drive by attack එකක් කියලා. DBA කියලා කියන්නේ database administrator වගේ වචනයක් තමයි තියෙන්නේ ඒකේ. drive by attack කියලා කියන්නේ මේකෙදි වෙන්නේ අපි access කරන ප්‍රසිද්ධ වෙබ්සයිට් තියෙනවනේ. සමහරව කරන්නේ මේ වෙබ්සයිට් වලට build කරලා තියෙනවා miscellaneous script එකක්. HTTP එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PHP code වලට. එතකොට අපි මේ site එක access කරපු ගමන් අපේ අදාළ programs ටික අපේ site එකේ අපේ machine එකේ run වෙනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙයි ඔය විශේෂයෙන්ම සමහර වෛරස් ගාඩ් වල විශේෂ ෆැසිලිටිස් දාලා තියෙනවා මේ ඇන්ටි බැනර්. මේ වගේ විශේෂ ඔප්ෂන් දාලා තියෙනවා. මොකද ඔයාලා නිතර අපි ප්‍රැක්ටිකලි දකින දෙයක් තමයි මේ වෙබ්සයිට් වලට ගිහලා මොනවා හරි ක්ලික් කරාම ක්ලික් කරන එක නෙමෙයි ඕපන් වෙන්නේ වෙන මොකක් හරි එකක්. බොහෝ වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නොවි harmful program එකක් වෙන්න පුළුවන්, ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ වෙලාවට බොහෝ වෙලාවට අපි වෛරස් කාඩ් දාලා නම් තියෙන්නේ ඇන්ටිවෛරස් ප්‍රෝග්‍රෑම් රන් වෙනවා නම් ඒවා ඒගොල්ලෝ බ්ලොක් කරනවා. අඳුර ගන්න පුළුවන් නම් බොහෝ විට බ්ලොක් කරනවා. එතන අපි drive by attack. ඊළඟට මේ ලෝකේ ඉතින් අපි කලින් කතා කරා වගේ වැඩිපුරම තියෙන කාරණේ කියන්නේ වැඩිපුරම අපි යූස් කරන යූසර්නේම් පාස්වර්ඩ් නම් threats ප්‍රමාණය වැඩිපුරම වෙන්න පුළුවන් වෙන්නේ ඒකට තමයි. ඒ නිසා පාස්වර්ඩ් ඇටැක් කියනවා ගොඩක් වැඩි. පාස්වර්ඩ් ඇටැක් එකක් කියලා කියන්නේ මේ පාස්වර්ඩ් එක හොරකම් කරනවා කාගේ හරි. හොරකම් කරන ස්ටෝර් පාස්වර්ඩ් එක ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි මේ social engineering කියලා කියන්නේ. social engineering කියලා කියන්නේ ඒකත් ඔය security වල මෙතනට අදාළ නැති මාතෘකාවක්. අපි ඒගොල්ලෝ ඔය මේ සෝෂල් මීඩියා වල හැසිරෙන විදිහ අපි ගෙස් කරන්න උපරිම try කරනවා. යාගේ trend එක මොකක්ද? යා වැඩිපුර දාන්නේ මොන වගේ password ද? guessing. ඊළඟට අපිට ගන්න පුළුවන් ප්‍රධාන ටිකක් තමයි දැන් සමහර කම්පැනි තියෙනවා මේ අපි ඉස්සරහට මේ වගේ සිස්ටම් එකකුත් කතා කරනවා. මේ යම්කිසි database server එකක password ටික store කරලා තියෙනවා. එහෙම service ලෝකේ පාවිච්චි කරනවා. ඒවල pros cons දෙකම තියෙනවා. Windows වලත් එහෙම එකක් තියෙනවා. ඔයාලා පරණ control panel එකේ ඔප්ෂන් එකක් දැකලා තියෙනවා නම් මේක තියෙනවා credential manager කියලා ඔප්ෂන් එකක්. මම හිතනවා ඔයාලට පේනවා කියලා. මේ credential manager එකේ තියෙනවා මේ එක එක අපි දැන් web password මොනවද store කරලා තියෙන්නේ. අපිට ඉතින් මෙයාට කියලා තියෙන්න පුළුවන් මේ එක එක ඒවට Windows credential වෙනම
එයාලා සේව් කරගෙන තියෙනවා. අපිට කියන්න පුළුවන් ඉතින් මෙයා මෙහෙම සේව් කරන්න පුළුවන්. ඕන්න මේක ක්ලියර් කරලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පාස්වර්ඩ් එක පේන්නේ නැහැ. පාස්වර්ඩ් එක බලන්න නම් ඔයාලගේ ඔතෙන්ටිකේෂන් ඉල්ලනවා. ඔයාලා ලෙජිටිමේට් යූසර් කෙනෙක්ද කියලා බලන්න. හරි මේ වගේ ඩේටාබේස් එකක්. බොහොම සරල ඩේටාබේස් එකක්. ඒතර මේක අපේ මැෂින් එකට විතරක් අදාළ වෙන එකක්. සමහර ඒවා සමහර පාස්වර්ඩ් දැන් ඔයාලා දන්නවනේ වෙබ් බ්‍රවුසර්ස් වල පාස්වර්ඩ් අපි සේව් කරලා තියෙනවා. හැම වෙලේම මතක තියාගන්නත් බැහැ. හරි කරදරේ. ඒ නිසා ඔටෝ ෆිල් වෙන්න දාලා තියෙනවා මේ වගේ දේවල්. ඉතින් මේ gain access to the password database එක බොහොම සරල කාරණයක්. database වලට අපිට attack කරගන්න පුළුවන් වුණොත් password එක ගන්න පුළුවන්. අනිත් එක guessing. password එක guess කරනවා. දන්නේ නැහැ. ඒ කියන්නේ social engineering වල අපි ආගේ pattern එකක් අඳුරන්නෙත් නැහැ. යා මොන වැඩියෙන්ම මොන වගේ password ද දාන්නේ කියලා අපි දන්නෙත් නැහැ. database එකට access කරන්නත් බෑ. නමුත් අපිට සම්භාවිතා probability use කරන්න පුළුවන්. කොයි හරි වෙලාවක හරියන්න පුළුවන්. ඒක guessing කියලා. ඒ guessing කරන්න තියෙන ප්‍රධාන ටෙක්නික් දෙකක් තමයි ඔයාලා සමහර විට මේක අහලා තියෙන්න පුළුවන්. brute force attack එකක් සහ dictionary attack එකක් කියලා කියන්නේ. මේක ඇත්තටම password attack යටතේ එන subtype දෙකක්, password guessing technique දෙකක්. මම ඔයාලට කලින් කිව්වා වගේ නැවතත් කාරණයක් මතක් කරනවා. පුතාලා මේ අපි කතා කරන classification මමත් මේ reference කීපයක් කියවලා බලලා ගත් එකක්. සහ trust කරපු source එකකින් ගත් එකක්. එතකොට මේක ලෝකේ මේ අපි මේ කතා කරන්නේ සමහරව මමත් ටිකක් වෙනස් කරලා තියෙනවා සමහර මේවා ඉතින් අපි දන්නා ප්‍රමාණයෙන්. එතකොට අපේ perspective. එහෙම නැත්නම් කවුරු හරි ඕත කෙනෙක්ගේ perspective කියන්නේ ඔයාලා මීට වඩා වෙනස් දෙයක් දැක්කයි කියලා net එකේ ඒක ඉස්සෙල්ලාම අහලා බලන්න. ඒක එකපාර ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාර බාර ගන්නත් එපා. මේකත් එහෙමයි. මේක වගේ එකක් වල ගන්නකොට දැන් අපි නම් trust කරනවානේ. අපි trusted source එකක් ලෙස තමයි මේක දෙන්නේ. ඒ නිසා මේ වගේ එක spelling mistake එකක් එහෙම නැත්නම් එහෙම වගේ human errors තිබුණොත් ඇරෙන්න technical කරුණු වලින් බොහෝ විට error එකක් තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. නමුත් ඉතින් එහෙම කියන්න බෑනේ human being නිසා මොනවා හරි mistake එකක් තියෙන්න පුළුවන් යම් අවස්ථාවක. ඒ නිසා මේ open minded වෙන්න හැම වෙලේම මේ වගේ open stack එකක් කතා කරද්දී sources ගොඩකින් data ගන්න. ඒ විවිධ sources වල විවිධ කරුණු තියෙනවා. හොඳම දේ තමයි ඔයාලත් යම්කිසි knowledge level එකකට ආවම ඔයාලට තේරෙනවා මේ කියන ඒවා හරිද නැද්ද කියලා අපිට තේරෙනවනේ මේ කියන එක අමූලික බොරුවක් කියන එක තේරෙනවා මේ වැරදි දෙයක් තිබුණොත් ඒ නිසා ඒක පොඩ්ඩක් ඇනලයිස් කරලා ගන්න මම ඔයාලට මේක හදලා තියෙන්නේ එක්සෑම් එකේ ප්‍රශ්න වලටත් ફોකස් වෙන්න සහ වටේ ඩොමේන් එකත් අහුවෙන්න මේ දෙකටම එක්ක. හරි එතකොට මේ වචන දෙක ඔයාලා දන්නවා වෙන්න පුළුවන් මම හිතන්නේ brute force attack සහ dictionary attack මේකේ වෙනස තමයි brute force attack එකකදී අපි කිසිම දෙයක් දන්නේ නැහැ pure guessing එකක් නැත්නම් random approach එකක් පාවිච්චි කරනවා key එක. දැන් අපි විවිධ key අපි දන්නවනේ අර permutation වගේ දේවල් පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් දැන් අකුරු 26යි නම් capital simple තියෙනවා නම් ඒවල තියෙන combination බලලා ඊළඟට ඔකට symbol එන්න පුළුවන් numbers එන්න පුළුවන් මේ ඔක්කොම අපි පුළුවන් තරම් anonymous ප්‍රමාණයක් try කරලා බලනවා. අපි ගොන්න try කරන්න පුළුවන්. නමුත් කාලේ වැඩි නම් කවුරුත් ඔක try කර ඉන්නේ නැහැ. දැන් මේ අද attack එකක් open කරාම තව අවුරුදු 50ක් විතර යනවා නම් attack එකේ return එක අපිට එන්නේ. ඉතින් එච්චර කල් බලන් ඉන්නේ නැහැ නේ. attack එකක් දෙන්න තීරුමක් නැහැ. brute force attack එකක් කියලා කියන නිසා කිසිම එකකට predefined domain එකක් හෝ knowledge එක we don't have any predefined knowledge or domain. We are unable to guess that he or she is a what kind of user, what type of user, and what kind of password or username he or she will be using. We don't know. We know nothing actually. But in the dictionary attack එකේදී අපි කරන්නේ අපිට ගෙස් කරන්න පුළුවන් විශේෂයෙන් මේ ඩික්ෂනරි attack කියන එක තේරුම තියෙන ඩික්ෂනරි එකක තියෙන වචන. ඒක නිසා කියන්නේ අර ඩික්ෂනරි එකේ තියෙන වචන ගොඩක් ඒවාට දාන්න දෙන්නේ නැහැ. Most of the cases system does not allow us to enter the dictionary meaningful term. The system will explain us to this is a meaningful term. Please remove it and try another password. That is why because of dictionary attack. එතකොට ඉතින් අපිට ඩික්ෂනරි එකේ තියෙන යම්කිසි වචන සෙට් එකක් පුතාලා අපිට ඕක අමාරුයි ප්‍රෝග්‍රෑම් එකකට අමාරුයි බෑක ඔයාලා දන්නවනේ මැෂින් එකක් වැඩ කරන්නේ ප්‍රොසෙස් එකක් එක්සිකියුට් වෙන්නේ නැනෝ සෙකන්ඩ් වලින් ඒ නිසා මේ ඕක කිසි ප්‍රශ්නයක් නැහැ ඕක කරන එක මට මේ නැනෝ සෙකන්ඩ් මතක් වෙච්චින්ද කියන පොඩි කාරණයක් මේ CS2 වගේ ලෙසන් එකකුත් මෙහෙම කරන්න තිබුණා නමුත් ඔයාලා දන්නවා මේ CS2 කරන අයට විතරයි මේක අදාළ වෙන්නේ CS2 කියන්නේ ටිකක් mathematical concept වැඩිපුර තියෙන එකක් ඒ නිසා මේ මගේ පර්සනල් අදහස මේ වගේ සෙෂන් එකකදී ඇත්තට මේක අපිට ක්ලාස්රූම් එක කරන්න තිබ්බනම් මේ සෙෂන් එක උනත් මීට වඩා බොහොම ඇක්ටිවිටි සහ චිත්‍ර ටිකක් අඳින්න පුළුවන් පොඩි කරලා දන්නවා අපි අර මේ ඉමේජ් කියලා කියන්නේ බොහොම වටින දෙයක් ලෝකේ. ඉතින් අපිට ගොඩාක් දේවල් චිත්‍ර වලින් පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඉතින් මෙතන එහෙම ෆැසිලිටි එකක් නෑනේ මේ ටූල් එහෙමම යූසර් ෆ්‍රෙන්ඩ්ලිත් නෑ. ඉතින් ඒ නිසා තමයි අපි තාම CS2 වලට මුකුත් එහෙම සෙෂන් එකක් ස්ටාර්ට් කරලා නැත්තේ. හරි ඉස්සරහට බලමු දැන් කර්ෆියු තත්ත්වය මම හිතන්නේ අද කීපිටත් මේ දැන් ක්‍රිටිකල් ප්‍රදේශවල ආපහු මේ මාසේ මම හිතන්නේ පළවෙනි සතිය විතර වෙනකන්
මේ 4 වෙනිකන් දික් කරා කියලා කියන ඉතින් මොන වගේ තත්ත්වයක් එයිද දන්නේ. එහෙම වුණොත් ඒකේ තියෙන තියරි කොටස් ටික හෝ අපි කතා කරන්න බලමු. එතකොට මැත්ස් ටික විතර නිවුරුනේ. ඒ මොකක් වුණොත් ඔයාලා බය වෙන්න එපා. ඒ අදාළ සබ්ජෙක්ට් සම්බන්ධයෙන් අදාළ ගුරු පූර්ණ වගකීමක් අරගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ ඔයාලා කොහොමද එක්සෑම් එකේදී මොනම හේතුවක් නිසාවත් ඒ කරන ගුරු කිසිම කෙනෙක් මම වෙන්න පුළුවන් අනුවංශ කරනවා නම් සුවිස්ස කරන කවුරුත් ඔයාලව ඒක මේ ඩ්‍රොප් වෙන්න දෙන්නේ නැහැ. අදාළ සිලබස් එක මොනවා හෝ ක්‍රමයකට කවර් කරනවා. ඒක ගැන බය වෙන්න එපා. අපි මේ කරන්නේ ඒකට පෙර සූදානමක්. මම හිතන්නේ මගේ පර්සනල් අදහස නම් මේක අපි මෙහෙම කරත් නැවත පන්තියකදී කරන්න වේවි කියලා මම දන්නේ. නමුත් ඔයාලගේ ඇටෙන්ඩන්ස් ප්‍රමාණයත් එක්ක බලද්දී එහෙම ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. කාලය පුළුවන් තරම් සේව් කරගන්න මේ කාලෙදී. හරි. එතකොට ඔය අපි කතා කරේ මේ password attack යටතේ brute force attack සහ dictionary attack. ඒක ඇවිල්ලා guessing technique දෙකක් password attack කරන්න තියෙනවා. තව ඉතින් තියෙනවා. මම කියනවා social engineering කියන එක ක්‍රමයක්. password database එකකට access කරනවා ගැන තව ක්‍රමයක්. මේ වගේ ක්‍රම කීපයක් තියෙනවා. ඊළඟ එක ඉතින් සමහර අය අහලා තියෙන්න පුළුවන් SQL injection. ඔයාලා දන්නවා මේ බොහෝ විට අපි structured query language කියන ෆෝමැට් එක පාවිච්චි කරනවා database access කිරීම සඳහා. මොකද ගොඩක් වෙලාවට අපි වෙබ්සයිට් පාවිච්චි කරනවා නම් web based system use කරනවා නම් වලදන අපිට database එකක් නැතුව මොකක්වත් කරගන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි SQL statement පාවිච්චි කරනවා මේවා හරහා යවද්දී. ඉතින් මේකේ මේ සරල එක්සාම්පල් එකක් දාලා තියෙනවා මේ SQL injection එකක් කියන පොතල අපිට සමහර logical operators and or not වගේ logical operators සමහර string pattern symbol pattern වගේ ඒවා තියෙනවා මේ database එක confuse වෙනවා. අය තේරුම් ගන්න බැරුව යනවා logically. දැන් ඒක program එකක් නේ, intelligence නෑ. ඔයාලා දන්නවා ඕන program එක තාම intelligence බිඳුව මට්ටමේ තමයි තියෙන්නේ. මේ accuracy තමයි efficiency තමයි up කරලා තියෙන්නේ. ඒ නිසා මේවා intelligence නොවන නිසා එයාට අදාළ ඉන්පුට් එක හම්බුනොත් හෝ එයා logically confuse වුණොත් එයාට එතනින් එහාට process එක කරගෙන යන්න බැරුව යනවා. මම ඔයාලට මේ උදාහරණයක් දීලා තියෙනවා. හේතුකුත් විස්තර කරලා තියෙනවා මෙතනින් ඇයි ඒක මෙහෙම වෙන්නේ කියලා. මේ වගේ එකක් දීපම දැන් උදාහරණයක් විදිහට මේ වගේ කෝර එකක් වල රන් කළොත් ඒ අදාළ මේ කොලම් රෝ එක විතරක් නෙමෙයි සියලු ඒ අදාළ කොලම් එකම ෆෙච් වෙලා එළියට එනවා. මෙන්න මේ වගේ. ඉතින් username password වලටත් එහෙම තියෙනවා. දැන් password එකක් අපි access කරන්නේත් මේ වගේ ක්‍රමයක් කරහා නම් ඉතින් අපිට එතෙන්දිත් පුළුවන් SQL injection එකක් වගේ පාවිච්චි කරලා ඉතින් ඒකට විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා මේක නවත්තන්න. නමුත් ඉතින් attack එක තියෙනවා. SQL injection. ඊළඟට cross site scripting නැත්නම් අපි ඔකට කියනවා XSS කියලා. අර cross කියන එකේ X කියන sound එක තියෙන නිසා තමයි එතන X කියලා දාලා තියෙන්නේ. නැතු X වලින් මොකොත් interpret වෙන්නේ නැහැ. cross site scripting වල බොහොම සරල චිත්‍රයක් මේක දීලා තියෙනවා. මේ මම එකක් නෙමෙයි site එකකින් ගත් එකක්. මේ ඔයාලා පැහැදිලි මෙතන මොකද්ද වෙන්නේ කියලා විසිට කෙනෙක් ඉන්නවා. අදාළ source එක තියෙන්නේ මෙතන. ඒතකොට එයා මොකද කරන්නේ? attacker කෙනෙක් ඉන්නවා. attacker මේකෙදි කරන්නේ attackers ලා access කරන්නේ visitor ගේ machine එක නෙමෙයි. source එක. ඕකට බොහොම හොඳ උදාහරණයක් ඔය මේ ඔයාලට Linux එකම කතා කරලා ඊළඟ semester එකේ හම්බ වෙනවා මේ ඕකට තියෙනවා DNS positioning කියලා එකක්. position කියන වහනේ DNS position කරනවා. ඒ කියන්නේ මේ DNS දැන් තියෙන්නේ අපේ එකේ නෙවෙයිනේ අපේ තියෙන DNS client නේ. attack කරන්නේ DNS server එකට. එතකොට අපි 1 2 3 කියලා IP එකෙන් අපි දනන් ඉන්නේ එකක්. ඒ වුණාට අපි 1 2 3 කියලා ගැහුවාම යන්නේ වෙන එකක්. ඇයි අර attack 1 2 3 තියෙන වෙනස් කරලා. ඉතින් අපි ඒක දන්නේ නැහනේ. ඒ නිසා attackers-ලා ඉස්සෙල්ලාම හොයාගන්නවා මේ security threat එකක් දෙන්න පුළුවන් lazy server machine එකක්. අපි හිතමුකෝ අපි ඉන්ටර්නෙට් ගැන කතා කරොත් ඒකේ තියෙන ප්‍රධාන සර්විස් එකක් නේ www කියන්නේ. ඉතින් ඕක තමයි අපි වැඩි හරියක් පාවිච්චි කරන එක. වෙබ්සයිට් access කරනවා. ඉතින් ඒ වගේ වෙබ් සර්වර් එකක් බලලා එයා කරන්නේ එයාගේ තියෙන harmful script එකක් අර site එකේ දාලා තියෙනවා. ඉතින් අපි ඕක දන්නේ අපි visitor කෙනෙක් විදිහට වෙබ්සයිට් එක access කරද්දී අර ස්ක්‍රිප්ට් එක අපේ එකේ ඔටෝ රන් වෙනවා. මෙන්න මේ විදිහට එක්කෝ ඒ ස්ක්‍රිප්ට් එකෙන් කරන්නේ අපේ තියෙන මොනවා හරි ইনফෝමේෂන් එළියට ඇදලා ගන්න. ඒ නිසානේ මේ ඔය ගොඩක් වෙලාවට ඔයාලා අහලා තියෙනවා සිකියුරිටි ප්‍රශ්න නිසා තමයි මේ ඔක්කොම අපිට කියන්නේ. අපි නිතර කරන කාරණයක් නේ මේ පයිරේට් කොපි පාවිච්චි කරනවා. අපිත් පාවිච්චි කරනවා. මේ නමුත් ප්‍රයිවට් මොනවද පයිරේට් කොපි පාවිච්චි කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ උදාහරණයක් විදිහට බොහොම සරල කාරණයක් මාකට් එකේදී ඒක බොහොම හොඳට අර මේ ෂොප් වල එහෙම දාලා තියෙනවා සහ ඒගොල්ලෝ මේක තමයි කියන්නේ ගැට්ටි ඉතින් කියන එක බොරු නෙමෙයි. නමුත් ප්‍රශ්න තියෙන දැන් මෙහි තියෙන ඉකොනොමික් රේන්ජ් එකත් එක්ක අපිට ඒකට යන්න පුළුවන් ද බැරිද කියන එක. හිතන්නකෝ අපි ඔපරේටින් සිස්ටම් එකක් පයිරේට්ලි දාගත්තාම ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා අපි දන්නේ නැහැ ඒක ටොරන්ට් වලට අප්ලෝඩ් කරපු කෙනා ඒක ඇතුළට මොන වගේ සොෆ්ට්වෙයාර් දාලා තියෙනවද කියලා. දැන් අපි හිතන් හිටියනම් සේරම අපේ රන් වෙන සොෆ්ට්වෙයාර් ටික අර ප්‍රෝග්‍රෑම් ෆයිල් ඇතුලේ අපිට ලිස්ට් වෙනවා කියලා රන් වෙන ඒවා. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ මේ
මේ දැන් 10 වල නම් මෙතන මේ process වල දැනට run වෙන සියලු process ටික මෙතන පෙන්නනවා. නමුත් ඇත්තටම මෙතන පෙන්වන්න නැති ඕන තරම් process තියෙන්න පුළුවන්. අපි සමහර බොහොම සරල methods පාවිච්චි කරලා software run වෙනවා. ඒකට මෙතන list වෙන්නේ නැහැ. ඒක run වෙනවද කියලාත් අපිට හොයන්න බෑ. ඉතින් ඒ වගේ එකක් ආවම මාරු ගැටලුවක් ඇති වෙනවා එතන. ඇයි මේ අපිට හොයාගන්න බෑනේ. ඉතින් එහෙම එකක් run වෙනවද කියලා දන්නෙත් නැහැ. අපේ data එළියට යනවද කියලා අපි දන්නෙත් නැහැ. ඉතින් මොකුත් නැහැ. දැන් මේ කාලේ විශේෂයෙන් මේ වගේ ඒවාට පරිස්සම් වෙන්න. මොකද අපි මෙච්චර කලින් ලොකුට online transaction අරව මේවට ගියේ නැත්තම් අපේ ඉතින් එහෙම ලොකු private කියලා දෙයක් ගන්න වටින දෙයක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. මේ අපේ machine වල තියෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ ඒ නිසා මේ දැන් මේ වගේ කාලෙක අපි බොහෝ විට වලත් නැඹුරුලා තියෙන පුළුවන් online payment වලට. ඉතින් මේ වගේ වෙලාවක payment gateway එක වැඩ කරනකොට ඔයාලා ගහන මොනවා හරි information එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාලා දන්න. දැන් මේ security කියන්නේ මේ වගේ කාලෙක මිනිස්සු අවභාවිත කරන්න මේ වගේ කාලයක් බොහොම හොඳට පාවිච්චි කරනවා. හේතුව තමයි මේ දැන් ඔය මම දැක්ක මේ බැංකුව වලින් personally SMS වල තියෙනවා බැංකුවෙන් මේ කවුරුත් ඔයාලගේ PIN number එහෙම නැත්නම් credit card details ඉල්ලුවට දෙන්න එපා අපේ බැංකුවෙන් එහෙම කිසිම සර්විස් එකක් නැහැ කියලා. දැන් ගොඩක් ඒවා මේ third party company වලින් අරගෙන කරනවා. ඒ නිසා ඉතින් මිනිස්සු ඒ වගේ අවස්ථා පාවිච්චිට ගන්නවා රටක තියෙන crisis environment එකක් බොහොම හොඳ තත්ත්වයක් ඒ වගේ අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න. ඒ නිසා මේ කාලේ බොහොම පරිස්සම් වෙන්න ඒ හා සම්බන්ධයෙන් වැඩ කරනකොට untrusted site වලට විශේෂයෙන් යන්න එපා. මම මේ ළඟදී දැක්කා මේ දාලා තියෙනවා මේ CN එකෙත් මොන හරි cyber attack එකක් නැවත යාම ඉඩ කඩක් තියෙනවා කියලා. ඉතින් විවිධ machine වලට ඉතින් ඒ නිසා මේ ඒ ගැන පරිස්සම් වෙන්න මේ කාලේ විශේෂයෙන්ම transaction හා සම්බන්ධයෙන්. ඒ අපි කතා කරේ cross site scripting ගැන. ඊළඟට මේකට ඉතින් වචන කීපයක් වෙනවා. snooping කියලා කියනවා, sniffing attack එකක් කියලා කියනවා, නැත්නම් eavesdropping attack එකක් කියලා කියනවා. මේකෙදි වෙන්නේ බොහොම සරල කාරණයක්. අපි මොන හරි device දෙකක් අතර communication එකක් අතරතුර ඉන්නකොට man in the middle attack එකක් ලෙස ගන්නත් පුළුවන්. ඉතින් එහෙම ලොකු demarcation මේවා අතර ලොකුවට නැහැ. අපේ information අපි නොදන්න කෙනෙක් හොරකම් කරනවා. threat එකක් තියෙනවා. birthday attack. ඇත්තට මේක නම් ටිකක් mathematical context එකක් එක්ක එන එකක්. ඔයාලට ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට මතක නම් මේ සමහර algorithm වල අපි කතා කරනවා message digest එකක්, MD එකක් කියලා. මෙන්න මේ birthday attack එක කරන්නේ මේකට තියෙනවා මේ birthday problem කියලා domain එකක් සහ probability කියන කාරණා දෙක තමයි maths වල probability කියන දෙක තමයි මෙතෙන්දි බහුතරයෙන් පාවිච්චි වෙන්නේ. කරන්නේ මේ දැන් හිතන්නකෝ අපි යම්කිසි message එකකින් encrypt කරලා message digest එක 2යි කියලා ගන්නවා කියලා. වෙන කෙනෙක් 2යි කියලා message digest එකක් හදලා අපේ පැකට් එකට attach කරනවා. එතකොට ඉතින් අර අග checksum check වෙනකොට කිසි අවුලක් නැහැ. මොකද අතනක් තිබ්බේ 2යි මෙතන තියෙන්නේ 2යි. නමුත් ඉතින් වෙන එකක් තමයි add වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙන එකට අපි කියනවා birthday attack එකක් කියලා. ඊළඟට අපිට ජීවිතේ වැඩිපුරම දකින්න ලැබෙන තවත් කාරණයක් තමයි miscellaneous code. ඒ කියන්නේ මේ miscellaneous නෙමෙයි malicious code. අනවශ්‍ය කෝඩ් එක වැඩක් නැති harmful code. ඒව ගැන කතා කරද්දී අපිට හම්බ වෙන පළවෙනි එක තමයි virus කියලා කියන්නේ. virus ඉතින් virus එකක් කියන්නේ ඇත්තට මොකද්ද මේ වගේ point ඉතා වැදගත් විභාගේ point out කළොත් මෙන්න මේ වගේ critical points ලියන්න. මොකද ඔයාලට ලියන්න ලොකු විස්තර ලියන්න ප්‍රශ්න එන්නේ නැහැ මේ වලින්. දැන් මේ මම දැක 2019 නම් ටික ලොකු ප්‍රශ්නයක් අහලා තිබුණා මේ සම්බන්ධයෙන්. ඒ වගේ තැනක ඇරෙන්න at most one sentence නේ. ඒ නිසා මේ අදාළ critical point එක mention කරන්න. can be replicated itself. virus ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන ප්‍රධාන කාරණේ replicate වෙනවා. එයාට තමන් සොයන්ව හැදෙන්න පුළුවන්. බොහෝ විට ඒවා program file එක attach වෙලා තියෙන්නේ user දන්නේ නැහැ. අපි දන්නේ නැතුව run කරනවා. නමුත් run වෙන්නේ virus එකක්. ඒ නිසා මේ virus සහ සම්බන්ධයෙන් අන්න ඒ කාරණේ ලොකුවට ඉතින් මේව ගැන විස්තර net එකෙන් හොයලා බලන්න. මම මේ කතා කරන්නේ නිකන් at a glance view එකෙන්. මේවලත් ඉතින් වර්ග කීපයක් තියෙනවා. ඒවා විභාග pass papers වල මම දැක්කක් තියෙන නිසා දාලා තියෙනවා. මැක්‍රෝ ඔයාලට ඔය කැම්පස් එකෙන් දීලා තියෙන නෝට් එකත් රිෆර් කරාට වැරද්දක් නැහැ. ඒකත් රිෆර් කරන්න. නමුත් මතක තියාගන්න ඔය තියෙන්නේ අපේ කාලේ ඉඳලා තිබුණු නෝට් එක. නමුත් දැන් රෙෆරන්ස් ගයිඩ් උත් අලුත් සිලබස් එකේ යම් ප්‍රමාණයකට වෙනස් කරලා තියෙනවා. පරණ එකක් හමුනොත් බලන්න පරණ රෙෆරන්ස් ගයිඩ් නෙමෙයි අලුත් එකේ තියෙන්නේ. නිසා concept යම් ප්‍රමාණ වලින් පොඩි දේවල් වෙනස් වෙලා තියෙන ඉතින් ලොකුවට ඒවා වෙනස් වෙන්නේ නැහැ. නමුත් යම් කාරණා වෙනස් වෙලා තියෙනවා. නමුත් පරණ නෝට් එකක් තියෙන නිසා මේ වගේ සෙග්මන්ට් එකක් නෝට් එකේ නැහැ. ඒගොල්ලෝ අප්ඩේට් කරලා නැහැ. එක වර්ගයක් තමයි නමුත් පාස් පේපර්ස් වල දකින්න ලැබෙනවා මේ වගේ වචන. මැක්‍රෝ වෛරස්. මැක්‍රෝ වෛරස් කියලා කියන්නේ ඔයාලා මේක අහලා තියෙන්න පුළුවන් මේ Word Excel වල වගේ repetitive task automate කරන්න function එකක් හදලා තියෙනවා මැක්‍රෝ කියලා. ඒකෙදි කරන්නේ දැන් මේ අපි screen එක record කරන්නේ අන්න ඒ වගේ
ඔයාලට හිතන්නකෝ ටේබල් 500ක් හදන්න තියෙනවා කියලා ඔක කොපි පේස්ට් කරගෙන යන එකත් හරි කරදරයිනේ. ටේබල් එක ඔයාලා එකපාරක් අඳිනවා. ඒ අඳින එක යා ස්ක්‍රිප්ට් එකක් ලෙස රෙකෝඩ් කරනවා. සාමාන්‍යයෙන් Microsoft වල නම් පාවිච්චි කරන Visual Basic ස්ක්‍රිප්ට් එකක්. ලෙස ඔක පාවිච්චි කරනවා. රෙකෝඩ් කරලා තියෙනවා ස්ටෙප් ටික බොහොම සරලයි. ස්ක්‍රීන් කැප්චර් කරලා ගන්න පුළුවන් ඔයාගේ ස්ටෙප්ස් ටික මොනවද කියලා. ප්‍රෝග්‍රෑම් එකක් ඒ ඔටෝ ලියලා සේව් කරගන්න. මේකට කියනවා අපි මැක්‍රෝ වයිරස් එකක් කියලා. මැක්‍රෝ වයිරස් එකක් කියනවා මැක්‍රෝ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. වයිරස් එකක් ඕකට ඇටච් වුණොත් තේරෙනවද වෙනදී ඔයාලා මැක්‍රෝ එක රන් කරන වාරයක් ගානේ වයිරස් එකත් එක්සිකියුට් වෙන්න පටන් ගන්නවා. ඊළඟට අනිත් වර්ගය තමයි ෆයිල් ඉන්ෆෙක්ටර් වයිරස් කියලා කියන්නේ. ඒවා කෙලින්ම මේ එක්සිකියුටබල් කෝඩ් එකක් ලෙස යම් යම් ෆයිල් වලට ඇටච් වෙලා exe ෆයිල් ලෙස අපිට පේන්න තියෙනවා. ෆයිල් ඉන්ෆෙක්ටර් ඒවා ෆයිල් වලට ඇටච් වෙන්නේ. ඔය මේ වයිරස් ගැන කතා කරද්දී අපිට මේ මම හිතනවා ඔයාලට සමහරට අත්දැකීම් තියෙන්න පුළුවන් මේ new folder කියන වචනේ අමතක කරන්න බෑ. අමතක වෙන්නේ නෑ. ඊයේ new folder.exe කියලා එකක් තියෙනවා. තේරෙනවද ඒකේ අවුලක් තියෙනවා කියලා? new folder නම් ඒක folder directory එකක් වෙන්න ඕන මිසක් ඒක exe එකක් වෙන්න බෑ. නමුත් ඉතින් බොහෝ විට ඔයාලා program operating system use කරනකොට මේ පේන්නේ නෑනේ මෙන්න මේක. file extension. දැන් මේ අපි හිතමුකෝ folder එක ඇතුළට ගියාම මේ මේවල ෆයිල් එක්ස්ටෙන්ෂන් එක පේනවා .rar.cfg. ඒතර දැන් මෙතන folder.exe කියලා නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන ෆයිල් ෆෝල්ඩර් කියලා. අරක මේකේ තිබ්බනම් තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා. හරි. එතකොට අන්න ඒ වගේ බොහොම සරල ක්‍රමයක් තියෙනවා. ඉතින් ඕවලින් බේරෙන්න ඉතින් පොඩි ඒවා. ඉතින් ඒක කොහොම හරි ෆයිල් ඉන්ෆෙක්ටර් වයිරස්. ඊළඟට මේක බොහොම කලාතුරකින් දකින්න ලැබෙන එකක්. not personal experience එකක් නෑ මේක සම්බන්ධයෙන්. boot record infector virus කියලා කියනවා. ඒක කෙලින්ම දන්නවා master boot record එකට කියන operating system එකක් load වෙන්න නම් ඔයාලා දන්නවා operating system එකේ සියලු instruction ටික ලියලා තියෙන කියන්නේ processor එකට උපදෙස් දෙන file එකක් තියෙනවා. ඒක දන්නවනේ master boot record එක නැත්නම් MBR file එක කියලා කියනවා. මේකට infect වෙනවා. මම ඔයාලට practical scenario එකක් කියන්නම් මේකෙදි අපිට බලපාන මේ ඕක අද කාලේ ඔයාලා දන්නවා අද BIOS වලට වඩා ටිකක් enhancement version එකක් තියෙනවා UEFI BIOS කියලා. එතකොට ඔය boot record එක මේ UEFI Unified Extensible Firmware Interface මේවා අතරත් communication link ඇති වෙලා තියෙනවා අද කාලේ. ඒ කියන්නේ අද කාලේ hardware platform එකේ ඉඳලම BIOS load වෙන හරිය ඉඳලම operating system එකත් එක්ක communication link ඇති වෙනවා. ගොඩක් වෙලාවට මේ ලෝකේ ඉන්න IT expert ලා කියන කාරණයක් තමයි කරගන්නම දෙයක් නැත්නම් ඇරෙන්න BIOS update කරන්න එපා කියලා. මොකද ඒකට හේතුවක් තමයි අද කාලේ BIOS කියලා කියන්නේ EEPROM එකක්. ඒ කියන්නේ pen drive එකක් වගේ. ඔයාලට මකලා අලුතෙන් දාන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඕකේ ටිකක් වැඩිපුරත් එක්ක ඉඩ දීලා තියෙනවා. අනාගතේ future reference වලට ඇයි මේ හදිසි program එක ලොකු වුණොත්. ඒ හින්දා. ඉතින් මේ input අපිට OS එකක් update කරනකොට හදිසි හරි file එකක් attach වෙලා ඔය boot record එකට infect එකක් වුණොත් virus එකකින් එක්ක වෙන්නේ OS එක එතනින් හට load නොවී තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ OS එක load වෙන හැම වාරයකම අර මොනවා හරි harm එක අපිට වෙනවා. හරි ඔය දෙකෙන් බොහෝ විට ලෝකේ statistical data නම් prove කරන්නේ operating system එතනින් එහාට start වෙන්නේ නැහැ කියලා. අපි දන්නා domain වල ඇත්තම දරුවනේ දැන් අපේ machine වල මේ මොකද්ද operating system එකක් start නොවන කියලා ඉතින් අපිට ලොකු හානියක් නැහැ. මොකද අපිට file ටික ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් එතකොට මේ වගේ එකක් මෙච්චර ලොකුවට කතා කරන්නේ ලෝකේ ඕක අපිට අපේ ජීවිතේ operating system එක ඔන්නුන්නේ නැහැ කියන එක එච්චර ලොකු අවුලක් නෙමෙයි උනාට. enterprise level network එකක server machine එකක් restore කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අලුතෙන් OS එක දානවා කියලා කියන්නේ ඒ කම්පැනි මුල සිට අලුතෙන් හදනවා වගේ වැඩක්. හරි අමාරුයි tedious task එකක්. record මිලියන ප්‍රමාණයක් සමහර ඒවාල DNS record දාලා තියෙනවා, email records දාලා තියෙනවා. ඒ වගේ එකක් හිතන crash වුණොත් operating system එක යම් වෙලාවක ඒ කම්පැනි නැවත එහෙම බෑකප් එකකට විකල්ප තියෙනවා. බෑකප් සර්වර්ස් දාලා තියෙනවා, බෑකප් එකක් අරගෙන තියෙනවා. එහෙම වගේ ටෙක්නික් තියෙනවා. මම කියන්නේ අපි හිතමු ගේ මොකුත් ටෙක්නික් නොවන වෙලාවක මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපිට සෑහෙන ලොකු දුකක් විඳින්න වෙනවා නැවත ඒක රීස්ටෝර් කරලා පරණ මට්ටමට ගන්න. ඒ නිසා මේ හරි කරදරයි මේ වැඩේ කරන එක. ඊළඟට මේ polymorphic virus මේ වචනේ අහලා තියෙනවා. බහුරූපාකාර polymorphic types කියලා කියන්නේ අපි polymorphic viruses කියලා කියන්නේ එයාලගේ මේ හැසිරීම කාලෙන් කාලට එකම වෛරස් එක. නමුත් හැසිරීම වෙනස් වෙනවා. දැන් අපිට ඉන්ටර්ප්‍රෙට් වෙන විදිහට නෙමෙයි හෙට ඒක ඉන්ටර්ප්‍රෙට් වෙන්නේ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ එකක මේ එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් සයිකල් අතරතුර ඒවල තියෙන ස්වභාවය. ඒවා ඇටැක් වෙන විදිහ ඇටැක් කරන ෆයිල් දැන් එකම වෛරස් එක එක මැෂින් එකක MP3 කියන එක්ස්ටෙන්ෂන් එකට ඇටැක් කරලා තියෙනවා. හැබැයි එම වෛරස් එකම වෙනත් මැෂින් එකක DOS කියන ටයිප් එකට ඇටැක් කරලා තියෙනවා. ඒකමයි.
එතකොට අපිට මේකේ තියෙන ප්‍රෙඩික්ෂන් එක අරකරි වරදිනවා. එයා වෙනස් වෙනවා ස්වභාවිකව. මේවට කියන අපි පොලිමෝපික් වෛරස් කියලා. එතකොට මතක තියාගන්න වෛරස් ගැන කතා කරද්දී මෙන්න මේවා විශේෂයෙන්ම රෙප්ලිකේට් වෙන්න පුළුවන් කාරණේ මතක තියාගන්න. බොහෝ විට ෆයිල් එකක් එක්ක ඇටච් වෙලා තියෙන්න පුළුවන් යූසර්ගේ ඉන්ටර්වෙන්ෂන් එකක් හෝ එයා දැනුවත් වීමකින් තොරව. ඊළඟට ඩ්‍රොපර්ස් කියලා කියන්නේ ඇත්තටම මේ ඒකත් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ වෛරස් එක ඉන්ස්ටෝල් කරන එක. ඒ කියන්නේ වෛරස් එකක් ඔටෝ ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මේ ඩ්‍රොපර්ස් කියලා කියන්නේ එයාලා මේ ඉන්ටර්ප්‍රිට් වෙන බොහොම වැදගත් software එකක් විදිහට. දැන් ඉතින් අපි හිතනවා මේ වැදගත් software එකක් free දෙනවා වගේ කියලා හිතනකොට අපි ගොඩක් වෙලාවට ගන්නවා. නමුත් ඇත්තට මේ software එක install කරපුවාම මේක එයාට command දීලා තියෙන්නේ අර වැඩකට නැති code එකක් run වෙන්න මොනවා හරි data ගන්න එක්ක encrypt වෙන්න මොනවා හරි ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩ්‍රොපර්ස් කියන ඒවා බොහෝ අවස්ථාවල වෛරස් ගාඩ් වලට අහු වෙන්නේ නැහැ. ඇන්ටිවෛරස් ප්‍රෝග්‍රෑම් බයිපාස් කරගෙන යනවා. බයිපාස් කරනවා කියන්නේ ඒක ඩවුන් කරනවා කියන එක නෙමෙයි. එයාට මේ හොයාගන්න අමාරුයි මේක ඇත්තටම වෛරස් එකක්ද කියලා. ඔයාලා වෛරස් ඇන්ටිවෛරස් ඇල්ගොරිතම් ගැන බලලා තියෙනවා නම් හෝ එහෙම ඩොමේන් එකක් දන්නවා නම් ඒවල තියෙනවා දැන් ඔය සිග්නේචර් බේස් ඇනලිසිස් එහෙම ඇනලයිසිස් කරන ක්‍රම තියෙනවා ඒගොල්ලෝ. ඉතින් මේ සමහර බොහෝ අවස්ථාවල මේවා අහුවෙන්නේ නැහැ. ඒකට ඒක ලොකු ප්‍රශ්නයක්. සිකියුරිටි නැහැ. ඒ නිසානේ ඔය ගොඩක් අය කියනවා මේ බලන්නකෝ මේ ගාඩ් එකක් දාලා තිබුණා ඒත් මේක හරි ගිහින්නේ නැහැ වගේ ප්‍රශ්න. ඊළඟට මේ වචනේ මේක කොමන් ටර්ම් එකක් වල දන්නා ලෝකේ පාවිච්චි කරන ඕක රොබොට්ස් කියලාත් කියනවා බොට්ස් කියලා කියනවා. රොබොට්ස් කියන එකේ බොට් බෝ අයින් කරලා සහ සොම්බි වයින් දෙපා රෑනේ එහෙම මොකුත් අවුලක් නැහැ. මේ සොම්බි කියපු ප්‍රෝග්‍රෑම් එකක් මේකට කියන තව නමක් ඈ. ඕතන මේ සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් සිකියුරිටි ගැන කතා කරනකොට රොබොට්ස් කියන වචනයට සාපේක්ෂව බොට්ස් කියන එක කතා කරන ප්‍රමාණය වැඩි. හේතුව තමයි මේ රොබොට්ස් කියන්නේ බොහොම යුනිවර්සල් ටර්ම් එකක්. ඒ නිසා මිස් ගයිඩ් වෙන්න දෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා බොහෝ විට අපි පාවිච්චි කරන ටර්ම් එක තමයි බොට්ස් කියලා කියන්නේ. බොට්ස් කියන ප්‍රෝග්‍රෑම් එකක් අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ අපිට නෙමෙයි දැන් අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන දැන් හිතන්නකෝ මම ඔයාලගේ මැෂින් එකේ එහෙම එකක් ඉන්ස්ටෝල් කරා කියලා මට රිමෝට්ලි පුළුවන් මෙහි නම් එකට කමාන්ඩ් යවන්න ප්‍රීඩිෆයින් නෑ මට රිමෝට්ලි මැෂින් එකේ වෙන්න ඕන දෙයක් මෙහි නම් කන්ෆිගර් කරන්න පුළුවන් මම මේ වගේ ඒවට කියනවා බොට්ස් නැත්නම් රොබොට්ස් කියලා මේකත් ඉතින් වෛරස් වර්ගයක් නෙමෙයි වෛරස් කියන මාතෘකාව මෙතනින් ඉවරයි ඊළඟට මේ තියෙන්නේ ඩ්‍රොපර්ස් කියන වර්ගය අනිත් වර්ගය බොට්ස් නැත්නම් රොබොට්ස් කියන වර්ගය හරි මේක තියෙනවා bots are kinds of malicious program which can be collected remotely to perform tasks without the knowledge of computer owner computer එකයි තියකන දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා හරි virus can be used to install bots program to computer compare කරන්න આવොත් virus සහ bots program දෙකම හොඳ නැහැ මම හොඳ මේක තියෙන පොදු කියන්නේ දෙකේම තියෙන මේ සමාන ලක්ෂණ දෙකම හොඳ නැහැ malicious program මේවා itself execute වෙනවා කියලා එකක් නැහැ bots program නමුත් ඔයාලා දන්නවා virus කියලා කියන්නේ self replicated වර්ගයක් virus program අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනවටද robots නැත්නම් bots program implement කරන්න යම්කිසි machine එකක එතකොට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඒ ප්‍රශ්නේ අපිට වෙන හානිය තමයි එළියේ ඉන්න කෙනෙක් නොදන්නා task අපේ machine එකේ කරනවා වෙන්න පුළුවන් ඒවා අපිට visible ඒවා වෙන්නත් පුළුවන් විසිබල් ඒවා නොවෙන්නත් පුළුවන් මොකද දරන්නේ අපිට මේ ඔපරේටින් සිස්ටම් එකක් උඩ තියෙන රන් වෙන ටාස්ක් ඔක්කොම පේන්නේ නැහැ අපිට පේන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් මම කියවනේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් තියෙනවා අද ගොඩාක් කාරණා තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ් අන්ඩර්ලේයර් රන් වෙන එකක්වත් අපිට පේන්නේ නැහැ ඉතින් ඇක්සස් කරන කෙනෙකුට ඒව ඇක්සස් කරගන්න පුළුවන් බොහොම සරලව ඊළඟ වර්ගය නම් ඔයාලා අහලා තියෙනවා මම හිතන්නේ worms කියන වර්ගය මේක මේ self contained program එකක් worms මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මොකද්ද network කරහා propagate වීමේ හැකියාව තියෙනවා worms. හරි ඒ අදහසින්මයි worms කියන ටර්ම් එක දාලා තියෙන්නේ. හැබැයි බොහෝ විට මේ host file එකක් එක කියන්නේ mother program එකක් mother component එකක් එක්ක මේ attach වෙලා නැහැ. දැන් අර අපි කියවනේ macro virus තියෙනවා. ඒවා හැම විටම තනියෙන් පවතින්නේ නැහැ. යම්කිසි file එකක් එක word file එකක් එක්ක excel file එකක් එක්ක තියෙන්නේ. නමුත් දැන් මේ worms වගේ එකක් එහෙම නැහැ. ඉතින් ඒක self contained. ඔහොම තමන් ඉන්නවා. තමන්ට පුළුවන් network කරහා එහාට මෙහාට යන්න. ports හරහා worms trojan නැත්නම් trojan horse කියලා අපි කියනවා මේකත් malicious codes යටතේ එන එකක් තමයි මේ මේකේ තියෙන ප්‍රධානම කාරණය මේ self replicate වෙන්නේ නැහැ බොහෝ විට ඔය trojan horse කියන ඒවත් ප්‍රයෝජනවත් software එක build වෙලා බැඳිලා අපිට හම්බ වෙනවා
එහෙනම් අපි වැදගත් software එකක් තමයි දාගන්නවා කියලා හිතලා දාගන්න. ඇත්තට මේක එහෙම එකකුත් වෙන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක අර වගේ component එකක් combine වෙලා කවුරු හරි එකතු කරලා තියෙන්න පුළුවන්. ඊළඟට මේක නම් මම හිතන්නේ ඔයාලා ටිකක් ඉන්ටර්නෙට් හා සම්බන්ධයෙන් වැඩ කරනවා නම් එහෙම නැත්නම් අත්දැකීම් තියෙනවා නම් මේ නිතර මේ කාලේ කතා වෙන උණ සහ කතා වෙන වචනයක් තමයි ransomware කියලා කියන්නේ. මේක බොහොම බරපතල වර්ගයක්. මේ ransomware වලත් පාවිච්චි කරන ටෙක්නික් එක තමයි ලෝක සම්මත security rule වලින් චුට්ටක් අපගමනය වෙච්ච එකක්. මේකෙත් key එකට වඩා ප්‍රශ්න තියෙන්නේ algorithm එකේ research data වල ගත්තාම මේ key එක නෙමෙයි ප්‍රශ්නේ algorithm එක unknown. ඒක සමහරක් විට බොහොම පොඩි algorithm එකක් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් කෝඩ් එක අරගෙන දෙකක් එකතු කරලා ඒක තුනෙන් බෙදලා වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් ඒ දන්නේ නැහැ නේ අපි. ඔයාලා දන්නවනේ key එකක් guess කරන්න කොච්චර පුළුවන් වුණත් algorithm එකක් guess කරනවා කියන එක ඊට වඩා බොහොම tedious task එකක් machine එකට ඉවනින machine. හරි. ඒ හින්දා මේ ransomware එකක් attack වුණාම බොහෝ විට වෙන පොදු දේවල් තමයි එක්කෝ machine එකේ සියලු file encrypt වෙනවා. access කරන්න බෑ. එක්කෝ සමහර වෙලාවට යම් කිසි තෝරාගත්ත file format එකකට attack වෙනවා. encrypt වෙලා තියෙන්නේ wallpaper එකකින්. සාමාන්‍යයෙන් අපි දකින දේවල් wallpaper එකෙන් නැස් වෙලා wallpaper එකේ message එකක් තියෙනවා. මෙන්න මේ site එකට මෙච්චර ඩොලර් ගාණක් හරි මොනවා හරි අදාළ මුදල් ඒකකකින් pay කරන්න. එතකොට මේක decrypt වෙනවා කියන්නේ. මම personally අත්දැකීම් දැකලා තියෙනවා මේ වගේ කීපයක්ම ලොකු ගාණක් ගෙවලත් ඒව හරි නොගිය. ඒතර මිනිස්සු ඇයි මෙහෙම ලොකු ගාණක් ගෙවන්න පෙළඹෙන්නේ? දැන් ඕවා ගොඩාක් වෙලාවට ප්‍රශ්න තියෙනවා ස්ටුඩියෝ වලට. ෆොටෝ ස්ටුඩියෝ වලට. හිතන්නකෝ වෙඩින් එකක ෆොටෝ ෂූට් එකක්. එහෙම නැත්නම් මේ වගේ නැවත රිපීට් කර නොහැකි ඉවෙන්ට් එකක data තියෙන අවස්ථාවක මේ වගේ එකට attack වුණොත් ඒක ඉතින් ලොකු ප්‍රශ්නයකට ඒගොල්ලෝ මුහුණ දෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ කියන කීය හරි ගෙවලා කමක් නැහැ මේක කරගන්න පුළුවන්ද කියලා බලනවා. නමුත් ඉතින් බොහෝ විට හරියන අවස්ථාත් මම දැකලා තියෙනවා. නමුත් වැඩිපුර දැකලා තියෙන වර්ධින අවස්ථා. ඒ නිසා මේ ransomware කියන එක ඉතා භයානක වර්ගයක් මේ ලෝකේ රන්නන. ඒක ඉතින් එහෙම තෝරාගත් machines වලට කියලා නැහැ. සාමාන්‍යයෙන් ඔක හදනවා නම් ඉන්නේ research වල නම් තියෙන මේක මොන හරි වැදගත් දෙයකට තමයි හදලා තියෙන්නේ. පස්සේ ඉතින් ඒක අවභාවිත misuse වීමක් වෙනවා. නමුත් මේක එහෙම තමයි ඉතින් ලෝකේ ඕනම දෙයක් හදන්නේ හොඳ අරමුණකින්. නමුත් ඉතින් පස්සේ යම් යම් ගැටලු වෙනවා. ඊළඟට logic bombs කියලා කියන්නේ මේවා රන් වෙන්නේ logic එකකට. ඒ කියන්නේ අපි හිතමුකෝ හැමදාම උදේ 8ට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න දාලා තියෙනවා. එක්කෝ ඔයා ඊමේල් එකට log වෙනකොට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න දාලා තියෙනවා. මැෂින් එක on කරපුලා විනාඩි 5කට පස්සේ මොන හරි කන්ඩිෂන් එකක් චෙක් කරනවා. චෙක් කරලා තමයි මෙයා වැඩ කරන්නේ. specific condition occurrences වල තමයි මෙයා වැඩ කරන්නේ. ඒ කියන්නේ logic එකකට හදලා තියෙන්නේ. අන්න ඒවට අපි කියනවා logic bombs කියලා. ඒතර අපි සරලව කතා කරේ malicious code. ඒ කියන්නේ අනවශ්‍ය හානිදායක codes. ඔයාලා දන්නනේ අවසානයේ මේ මොනවා ගත්තත් මේ software ලෙස ඉන්නේ hardware ලෙස නෙමෙයිනේ. software එකක් කියලා කියන්නේ අවසානයේ අපිට කොච්චර ලස්සනට උඩින් පෙවුනත් code set එක. ඉතින් මේ code හා සම්බන්ධව ගත්තාම virus, droppers, robots නැත්නම් bots program also known as zombie, then worm, trojan horse, ransomware and logic bombs. In the examination there are certain cases here we can practice it. These terms appear on the paper. So you need to aware about these terms in basically, not in depth. 17 ප්‍රශ්නයක් හම්බුණා. Computer virus most frequently spreads fire. ඉතින් ජෙනරල් කාරණා දරුවනේ මේ අපි දැන් IT කරන කාලයක් තිස්සේ සාමාන්‍යයෙන් කම්පියුටර් එකට වෛරස් යන්නේ කොහොමද කියලා අහනවා. user misuse එකක් අවභාවිතා කිරීමක්. ඒ කියන්නේ වැරදියට පාවිච්චි කරන වෙලාවක exploration of vulnerability software එකේ තියෙන security holes හොයන අවස්ථාවක explore කරගන්න යන වෙලාවක mobile code attack එක කියන්නේ mobile devices හරහා වෙන attack එකක්. අනිත් එක infected USB drives and emails. ඔයාලා දන්නවනේ අපි නිතර කියනවා pen එකක් ගහන්න කලින් scan කරලා ගන්න කියලා. මේක සමහරක් විට ඔයාලා තාමත් නොදැනගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා කියන්නම් බොහෝ අය දන්නත් ඇති. උතල මේ explorer කියන window එකේ ඔයාලා pen එකක් connect කරාම හෝ නොදන්න වෙන මොනවා හරි connect කරොත් අපි හිතමුකෝ අපි device එකක් connect කරනවා කියලා මෙන්න මෙහෙම. හරි. දැන් මම මෙතන තිබුණු device එකක් connect කරා. එතකොට ටික වෙලාවකින් ඕක appear වෙනවානේ. අපිට මේක open කරගන්න තියෙන ක්‍රමයක් තමයි මේක double click කරලා open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක right click කරලා open new window ඔය ඕන ක්‍රමයකට යන්න පුළුවන්. එහෙම යන්න එපා. ඒකට හේතුව තමයි මෙතනින් මේ run වෙන්නේ open නැත්නම් run කියන command එක. ඒ නිසා මේව ඇතුලේ සමහර virus තියෙන්න පුළුවන්. මෙහෙම මේක connect කළා කියලා effect එකක් නැහැ. හැබැයි ඔයා double click කළොත් ඒක run වෙනවා. ඒකට තමයි මෙන්න මෙතනින්
වෙනම සෙක්ෂන් එකක් එක්ස්ප්ලෝරර් සෙක්ෂන් එකක් ඔයාලට දීලා තියෙන්නේ මෙතන මේක රන් කියන කමාන්ඩ් එක නෙමෙයි රන් වෙන්නේ. නිසා මේකේ සර්ෆේස් එකේ වෛරස් එකක් තිබුණොත් දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. ඔයාලා මෙතනින් මොකක් හරි software එකක් ඩබල් ක්ලික් කරලා රන් කළොත් ඒක මෙතනින් රන් කළාද මෙතනින් රන් කළාද කියලා අදාළත්වයක් නැහැ. ඒකේ ඔක්කොම මේ රන් වෙච්ච එක රන් වෙනවා. පැහැදිලිද කියන එක? නමුත් මේ අපි හිතමුකෝ මෙතනින් රන් කරනවට සාපේක්ෂව මෙතනින් රන් කිරීමේදී ඒක එෆෙක්ට් එකක් වීම සර්ෆේස් වෛරස් එකකට එකක් ඇතිවීම කියන එක බොහොම අඩුයි. හරි. ඒ නිසා ඒක මම මතක් කරේ infected USB drives and emails අපි කියනවා කොහොමත් මේ අනවශ්‍ය emails එනවා නම් කොහොමවත් මේ ඒ කියන්නේ අපි දන්නේ නැති sender කෙනෙක් නම් එන්නේ URL දාලා තියෙනවා එක එක URL මේවට එක එක username password දාන්න රෝමියවා ඒකක්වත් click කරන්න එපා. එතන මේ උත්තරේ D පැහැදිලිනේ. වෛරස් එකක් ස්ප්‍රෙඩ් වෙන්න තියෙන බොහොම ලේසිම කාරණේ තමයි infected USB drive එකක් හෝ emails හරහා. compare and contrast virus and bot පටල ගන්න එපා. ඒක ලකුණු 5ක් තියෙන ප්‍රශ්න 2018 අහලා තියෙන්නේ. ප්‍රශ්නේ උත්තරේ නැවත විස්තර කරන්න යන්නේ නැහැ. ඒක ඔයාලට කියව ගන්න පුළුවන් නෝට් එකේ තියෙනවානේ. හරි. වෛරස් එකක් පාවිච්චි කරන්න පුළුවන් බොට් එකක් ඉන්ස්ටෝල් කරන්න. නමුත් වෛරස් එකක් අපිට රිමෝට්ලි කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් නැහැ. වෛරස් එකක් කියලා කියන්නේ self replicated එකක්. නමුත් බොට් වලින් අපි ගන්න ආගෙන කවුරු හරි ඇටැක් එකක් කෙනෙක් බොට් ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් robots ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් එහෙම නැත්නම් අපි කියන අර zombie කැටගරි එකට අයිති ප්‍රෝග්‍රෑම් එකක් දැම්මොත් එතෙන්දි කරන්නේ රිමෝට්ලි එයාට ඇක්සස් කිරීමේ හැකියාව කමාන්ඩ් හැසිරවීමේ හැකියාව තියෙනවා රිමෝට් ලොකේෂන් එකේ. ඒක හරියට නිකන් අර ලෙජිටිමේට්ලි උදාහරණයක් කිව්වොත් දැන් මේ වගේ. එහෙම නැත්නම් මේ අපි කියන්නේ මොනවද ටීම් view වගේ tool එකක් වගේ. නමුත් ඒක නම් අපිට පේනවා මේ වගේ ඉතින් ගොඩක් ඒවා තියෙනවානේ. මේ ඒ නිසා මේ මොතරව අපිට එහෙම පේන්නෙත් නැහැ. හරි. මේවල විශේෂ වචන තියෙනවා මේ කියලා බලන්න බෑක් ඩෝ එකක්. කියන්නේ බී හෝල් එකක්, හනි හෝල් එකක්. ඒ කියන්නේ මේ බෑක් ඩෝ එකක් ඕපන් කරලා දෙනවා කියලා කියන්නේ ඒ ඇටයකට ලෙජිටිමේට් ක්‍රමයක් නැහැ ඇක්සස් කරන්න. නමුත් එයාට අපි හොර පාරක් කරලා දෙනවා බෝට් ප්‍රෝග්‍රෑම් එක හරහා එතකොට එයාට ඇක්සස් කරගන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නික්ස් තමයි දැන් ඔපරේටිං සිස්ටම් වල තියෙන අපි කියන්නේ හනි පොට් නැත්නම් බී හෝල්. සිකියුරිටි හිල් සිදුරු තියෙනවා. මේවල රින්ගල යන්න පුළුවන්. ඉතින් අපිට බලනකොට ටූල් එකකට ඇල්ගොරිතම් එකකට ඒකක් ඩිස්කවර් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ හැම විටම සිස්ටම් එකක් අප් ටු ඩේට් තියාගන්න සිකියුරිටි පැචස් සහ සම්බන්ධයෙන්. ඊළඟට දාලා තියෙන ප්‍රශ්නය 2012 ඒක නම් පුතාලා මෙතනට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ෆයර්වෝල් හා සම්බන්ධ ප්‍රශ්නයක් වැරදිලා තියෙන්නේ. හරි. ඒතර මේ අපි චුට්ටක් නැවත බලමු අපි කතා කරපු කොම්පොනන්ට්ස් මොනවද කියලා නෙට්වර්ක් සිකියුරිටි යටතේ. ලෙසන් එකේ අපි කතා කරලා තියෙනවා මම අපි මම ඔයාලට කවර් කරන්න බලාපොරොත්තු වෙන සිකියුරිටි ප්‍රධාන ලෙසන් දෙකක් 4 සහ 5 කියන අලුත් සිලබස් එකේ නෙට්වර්ක් සිකියුරිටි සහ ඉන්ටර්නෙට් සිකියුරිටි. නෙට්වර්ක් සිකියුරිටි යටතේ ප්‍රධාන කොම්පොනන්ට්ස් තමයි නෙට්වර්ක් සිකියුරිටි කියන්නේ මොනවද, ඉන්ටර්නල් එක්ස්ටර්නල් ත්‍රෙට්ස් කියන්නේ මොනවද, මේ වගේ කාරණා දැනගෙන ඉන්න ඕන. ඊළඟට නෙට්වර්ක් එකට එන ත්‍රෙට්ස් මොනවද කියලා අපි කතා කරා ත්‍රෙට්ස් කීපයක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකා දෙකක් තියෙනවා ඉතුරු වෙලා නෙට්වර්ක් සිකියුරිටි ප්‍රොටෝකෝල් සහ intruder detection and prevention කියන කාරණේ. එතනදී අපි මේ වෙනකොට මේ ටික කතා කළා. නෙට්වර්ක් සිකියුරිටි කියන්නේ මොනවද අපි ඒකෙදි සැලකිය යුතු කරුණු මේ වගේ කාරණා. ඊළඟට මොනවද අපිට එන්න පුළුවන් threats type නෙට්වර්ක් එකකදී විශේෂයෙන්ම. හැබැයි සමහර threats තියෙන පුළුවන් දරුවනේ මෙතන මේ එහෙම අනිවාර්යෙන් නෙට්වර්ක් එකකට ස්පෙෂලායිස්ඩ් වෙලා නොතිබෙන්න පුළුවන්. ඒක ඉතින් ඕන තැනකට මේ පොදුවේ භාවිතා කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට අපිට ඉතුරුලා තියෙන මාතෘකාව තමයි දරුවනේ නෙට්වර්ක් සිකියුරිටි ප්‍රොටෝකෝල්. මේකදී අපිට කාරණා කීපයක් කතා කරන්න තියෙනවා. IPsec කියන ප්‍රොටෝකෝල් එක ඉතා ප්‍රොමිනන්ට් ප්‍රොටෝකෝල් එකක්. ඔයාලා දන්නවා මේ IP කියන software එක නැත්නම් IP කියන instruction set එක එහෙම නැත්නම් අපි කියන rule set එක නැතුව මේ අපිට machine හරහා machine නැත්නම් machine කියලා කියන්නේ nodes හරහා communicate කරන්න බෑ. මේ node එකක් ඕන දෙයක් වෙන්න පුළුවන්. computer එකක්, printer එකක්, photocopy machine එකක් ඕන එකක්. ඊළඟට IP ගැන කතා කරද්දී IP කියන tool එක ඉතා බහුලව භාවිත වෙන එකක් තමයි virtual private network වල. ඒ නිසා VPN කතා කරනවා. ඊළඟට පුතාලා මේ Kerberos කියලා system එකක් කතා කරන්න තියෙනවා. මම නිකන් දාලා idea එකක් දෙන්නම්. මෙහෙම තැනක් තිබුණොත් හරි අමාරුයි අපිට. හිතන්න අපි company එකක ඉන්නකොට අපිට servers පහක් තියෙනවා. එකක් mail server එකක්, print server එකක්, file server එකක්, DNS server එකක්, web server එකක්. පහක් තියෙනවා service. මේ පහටම වඩා හොඳම ක්‍රමය තමයි මේ username password පහ ගානේ පාවිච්චි කිරීම. ඒ කියන්නේ secure ක්‍රමය.
හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ওই පහනම් අමාරුවෙන් හරි මතක තියාගත්තා කියමුකෝ. සර්විසස් ප්‍රමාණය වැඩි වෙන්න කොහොම එකින් එකට සෙපරේට් කීස් අපිට මේන්ටේන් කිරීම හරි කරදරයි. අමාරුයිනේ. ඒ නිසා මිනිස්සු කල්පනා කළා අපිට බැරිද මේකට එක පාර මොනවා හරි වැඩක් කරගන්න. ඒ කියන්නේ එක පාස්වර්ඩ් එක යූසර් නේම් එකයි තියෙන්නේ. ඔක්කොම සර්විස් වලට ඇක්සස් කරගත්තා කියලා. හැබැයි ප්‍රිවිලේජ් බලනවා පස්සේදී අපිට ඒකල ලොගුණා කියලා බෑ. අපේ ඕතරයිසේෂන් ක්‍රියාවලිය එහෙම තියෙනවා. ඔතෙන්ටිකේෂන් සඳහා අපිට බැරිද යම්කිසි සරල ක්‍රමයක් ඇක්සස් කරගන්න කියලා. අන්න ඒකට ලෝකයට ආපු හොඳ උත්තරයක් තමයි කර්බ්‍රෝස් කියන කී මැනේජ්මන්ට් සිස්ටම් එක. හරි. උඩ අපි කියනවා මේ මොනවාද one time logging එකක් මෙහෙම විවිධ වචන තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. ඒතර මේ කර්බ්‍රෝස් සිස්ටම් එක වෙන්නේ මේක outdated ටෙක්නික් එකක් නෙමෙයි. ඒක දැනටත් අපි ප්‍රායෝගිකව දකින තැනක් යන Microsoft Windows servers වල domain කියලා concept එකක් තියෙනවා. ඔයාලා දන්නා ඉන්නවා නම් ඒක ගැන ඔයාලට මෙතෙන්දි වැඩක් නැහැ. ඔයාලට ඕනේ මේ කර්බ්‍රෝස් කියන මූලධර්මයේ වැඩ කරන හැටි විතරයි. නැත්නම් server operating system එකේ මේක මොකද වෙන්නේ කියන එක අදාළ නැහැ. මම මේ නිකන් කියන්නේ. එතෙන්දි ඔයාලා ඔයාලගේ domain එකට log වුණාම ඔයාලට ඇතුලේ තියෙන සර්විස් ටික ඔටෝ ඕපන් වෙනවා. ඔටෝ ඕපන් වෙනවා කියන්නේ ඔයාලට ප්‍රිවිලේජ් තියෙනවා නම්. ඔයා නැවත ඒවට සෙපරේට් කී මේන්ටේන් කළ යුතු නැහැ. ඔයා වෙනුවෙන් ඒ ටික සිස්ටම් එකෙන් නැත්නම් මේ කර්බ්‍රෝස් කියන ඇල්ගොරිතම් එකෙන් ප්‍රොටෝකෝල් එකෙන් ඒ සර්විස් එකෙන් මේන්ටේන් කරනවා. හැබැයි දරුවනේ ඔතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාලට තේරෙනව නෝහම කියද්දිම මොකද්ද ප්‍රශ්නේ? කී පහක් මේන්ටේන් කරන එක අමාරු වෙන්න පුළුවන්. හැබැයි සිකියුරිටි හොඳයි. එක කී එක ඔක්කොම සර්විස් වලට පාවිච්චි කරන එක ලේසි වෙන්න පුළුවන්. හැබැයි ඒකේ සිකියුරිටි වල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඔයාලා ඕක එකක් යූසර් කෙනෙක් දැනගත්තොත් ඕක වෙන කෙනෙක් අතට ගියොත් ඔයාලගේ ඕන සර්විස් එකකට යට ඇක්සස් කරන්න පුළුවන්. ඒ එක පාස්වර්ඩ් එකයිනේ තියෙන්නේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔයාලා දැන් ගොඩක් අය මෙතන Windows users ඉන්න නිසා දැන් පුළුවන් නේ. හරි සරල වැඩක් කරන්න. මැෂින් එකට එක පාස්වර්ඩ් එකයි Word වලට තව පාස්වර්ඩ් එකක් ඊළඟට මොනවාද මේ ඊමේල් වලට තව පාස්වර්ඩ් එකක් ඕනේ නැහැ. ඔයාලා දන්නවනේ. අපිට පුළුවන් Windows machine එකක් එක්ක live account එකක් එක්ක නැත්නම් Gmail account එකක් එක්ක sync කරලා තියන්න. එතකොට සියයටම තියෙන එකම password එක. අන්න password database එකකින් තනි credential key එකකින් සියල්ල manage කරනවා. හැබැයි හිතන්නකෝ හදිසියෙ ඔයාගේ මේක දැනගත්තා කියලා කවුරු හරි. එතකොට machine එකත් open කරගත්ත හැකි email program එකක් බැලිය හැකි ඔයාගේ service ටික ඔක්කොම යට access කරන්න පුළුවන්. ඔයාට privilege තියෙන ඕන එකක් එහාටත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරයක් ලෙස තමයි ලෝකේ ආවේ මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියන ක්‍රියාවලිය. ඒක මම මෙතෙන්දී මේ මෙන්ෂන් කරන්න මතකලා තියෙන මේ ලිස්ට් එකේ හරිනම් ඒක මේ ඒකත් එන්න ඕන මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියන එක. මේක මම අප්ඩේටඩ් version එකක් ඊළඟ දවසට කලින් ඔයාලගේ group එකට දාන්නම්. ඒතර මේකෙත් මේ දැන් මම කියන මෙතන අර මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියන එකක් ආවනම් වඩා වටිනවා. මේ මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියලා කියන්නේ එක ෆැක්ට් එකක් තිබිලා බෑ. ඒ කියන්නේ දැන් පාස්වර්ඩ් එක විතරක් තිබිලා බෑ. එක ෆින්ගර්ප්‍රින්ට් එක ඕනේ. පාස්වර්ඩ් එකක් එක්ක. හරි සරල තැනක්නේ. කාඩ් එක තියෙන්නත් ඕන සල්ලි ගන්න නම් ATM මැෂින් එකකින් පින් එක දැනගෙන ඉන්නත් ඕන. අන්න ඒ වගේ. iris scan උත් වෙනවා දොරෙන් යනකොට. හැබැයි ඔයාගේ employee identity card එක තියෙන්නත් ඕන. අන්න two factor කියලා තමයි කියන්නේ ඉතින්. නමුත් ඉතින් ඔකට original term එක multi factor authentication බහුලව භාවිතා වෙන්නේ two factor සහ three factor කියන කාරණා. ඔකද අපි කතා කරන්නේ user is, user has, user knows කියලා ටෙක්නික් තුනක් තියෙනවා. ඉතින් ඒ තුනත් එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔය හැම එකක්ම මතක තියාගන්න දරන්නේ මෙතන මේ ටර්ම්ස් ටිකක් තිබ්බට මේ ටර්ම්ස් ටික අතර ඉන්ටර් රිලේෂන්ෂිප් එකක් පැහැදිලිවම තියෙනවා. ඔයාලා කරගන්න ඕනේ ඒක අඳුරගෙන නැතුව කර්බ්‍රෝස් වෙනම ඉගෙනගෙන මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් වෙනම ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඒවා වෙන වෙනම දැනගෙන ඉන්න. ඇයි මේවා ආවේ? මෙහෙම જાතියක් ආවේයි කියලා චුට්ටක් අවධානය තියාගන්න. සමහරවිට මම ඔයාලට හැමදාම කියනවා වගේ ඒක විභාගෙට අහන එකක් නැහැ. නමුත් ඔයාලගේ මේක මතක තියාගන්න අවබෝධයට ඒක වැදගත් වෙයි. හරි. ඊළඟට මේකේ transport layer security සහ secure shell wireless security කියන මාතෘකා ටික කතා කරන්න තියෙනවා. මම හිතන්නේ මේ අද දවසට අපි හින ලෙසන් එක නවත්තමු. මේ දැන් මම ඔයාලට ඉස්සරහට මේකෙම අප්ඩේටඩ් version එකක් එවන්නම්. මම මේක තව නෝට් එක ඉස්සරහට හදලා තියෙන්නේ. ඒතකොට network security කියන segment එක සහ web security කියන දෙක සඳහා ඔයාලා නැවත ඔයාලට ඉන්ස්ටිටියුට් එකෙන් දීලා තියෙන පොත රිෆර් කිරීම අත්‍යවශ්‍ය නොවේ. ඔයාලට ඕන නම් ඒක රිෆර් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. අත්‍යවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය සියලුම content එක මම මෙතෙන්දී කවර් කරන නිසා ඉතින් නෝට් එක කලින් හදලා නැති නිසා ඒක අලුතෙන් ඩෙවලොප් කරන්න ඕන නිසා ටිකක් වෙලා යනවා. ඉතින් මේ අදත් මේ මම මේ කලින් දාන්න හිටියේ උදේම ඉතින් නමුත් 6:55 විතර වෙනකම් හදන්න ඕන. ඒ නිසා තමයි පොඩි පොඩි මිස්ටේක් කීපයක් වෙන්නේ. ඒතකොට මම නෝට් එක හදද්දී දරුවනේ මේවා චිත්‍ර මැෂින් එකෙන් අඳින්න නම් යන්නේ නැහැ. මොකද මේ ඒක ලොකු ටයිම් කන්සම්ප්ෂන් වෙන වැඩක් මේක මැෂින් එකෙන් අඳිනවා කියන එක. ඊට වඩා ලේසි අතින් ඇදලා මම අවශ්‍ය තැන්වල රූප දාන්නම්. මෙතන අපිට මේ වයිට් බෝඩ් සර්විස් එකක් ගන්න අමාරු නිසා. හරි. හරි. එතකොට මේ මම ඔයාලව
අන්මියුට් කරන්නම් chat එකකට කරනවා දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තියෙනවා නම් අහන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කරපු ඒක සම්බන්ධයෙන්. සෙෂන් එක රෙකෝඩ් කරලා මම දැම්මා. මේ රෙකෝඩ් එක ඇති කියලා හිතනවා. මේ මම notes එකට හරි මම හරි අප්ලෝඩ් කරන්නම්. කොච්චර ඒක දන්නේ පැය දෙකකට කිට්ටු නිසා. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා නැත්නම් මම දැන් රෙකෝඩින් ෆැසිලිටි එක බලමු කොහොමද ෂෙයා කරන්නේ කියලා. හරි මම සෙෂන් එක එන්ඩ් කරන්නම්. පාටිසිපේෂන් එකට thank you very much. good night. මම ඊළඟ දවසේ සයිට් එකේ දාන්නම්. සයිට් එකේ නෙමෙයි මේ ගෲප් එකේ දාන්නම්. මොනවද කරන්නේ? මේ ටික නම් ඔයාලා දන්නවනේ මේ ටික කරන්නේ. වෙනු එක දාන්නම්. okay thank you very much. Thank you, sir.